ඉගෙනුම් න්‍යාය. සමාජ ඉගෙනුම් න්‍යාය. සමාජ ඉගෙනුම් න්‍යාය. එතකොට මේ සමාජ ඉගෙනුම් න්‍යාය ඉදිරිපත් කරන්නේ ඇල්බර්ට් බන්දූරා. ඇල්බර්ට් බන්දූරා. එතකොට ඒක ඒ න්‍යායේ නමින්ම පැහැදිලි වෙනවා සමාජ ඉගෙනුම් න්‍යාය. සමාජයෙන් ඉගෙනගෙන පෞරුෂය ගොඩනගා ගන්නවා කියන එක. මෙම න්‍යායට අනුව අපගේ පෞරුෂය හැඩගැසීම කෙරේ. ත්‍යාගය හා දඬුවම් පමණක් නොව සමාජයේ අන් අය නිරීක්ෂණය හා අනුකරණයද බලපාන බව අවධාරණය කෙරේ. එතකොට අර ඉස්සෙල්ලා කිව්වනේ අපේ මිස්ලා ධන උපස්තම්භක සහ ඍණ උපස්තම්භක. එතකොට ඇල්බර්ට් බන්දූරා මේ සමාජ ඉගෙනුම් න්‍යායෙන් කියනවා අර උපස්තම්භන වලින් විතරක් නෙවෙයි සමාජයේ අන් අය නිරීක්ෂණය හා අනුකරණයද බලපාන බව අවධාරණය කරනවා. ඒ කියන්නේ අනිත් අය දිහා බලලා අපි අපේ පෞරුෂයන් ගොඩනගා ගන්න, චර්යාවන් හදා ගන්නවා කියන එක. පුද්ගලයා සහ පරිසරයේ විචල්්‍යතා අතර නිරතුරු සිදුවන අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස පෞරුෂය ගොඩනැගෙන්නක් ලෙස ඔහු පවසනවා. ඒ කියන්නේ මේ පරිසරයත් එක්ක ගැටෙනකොට, පරිසරයත් එක්ක කටයුතු කරනකොට අන්තර්ක්‍රියාකාරීත්වය කියන්නේ ඒකේ ප්‍රතිඵලයක් ලෙස පෞරුෂය ගොඩනගෙනවා කියලා තමයි බන්දූරා පවසන්නේ. පරිසර තත්ත්වයන් අධ්‍යයනය මගින් පුද්ගල චර්යා හැඩගැසෙන අතර පුද්ගල චර්යාවන් විසින් පරිසරයේද හැඩගැසේ. එතකොට මෙන්න මේ දෙක අතර තියෙනවලු අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. මොකක්ද අන්‍යෝන්‍ය සම්බන්ධතාවය? පුද්ගලයාගෙන් පරිසරයක්, පරිසරයෙන් පුද්ගලයාත් හැඩගැසෙනවා. පුද්ගලයාගෙන් පරිසරයත් හැඩගැසෙනවා. ඒ පරිසරයෙන් පුද්ගලයාත් හැඩගැසෙනවා කියන්නේ. එතකොට මෙලෙස පරිසරයත් පුද්ගලයාත් එකිනෙක අන්‍යෝන්‍යව බලපාන බව මෙම් මතයෙන් අවධාරණය කරනවා. පුද්ගලයාත් පරිසරයත් අතර අන්‍යෝන්‍යව බලපානවා කියලා කියන්නේ මේ පුද්ගලයාගේ පෞරුෂය කෙරෙහි එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය කෙරෙහි පරිසරය බලපාන. ඊළඟට ඒ පරිසරයේ සකස් වීම කෙරෙහි පුද්ගලයා බලපාන. මෙන්න මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා කියලා කියනවා. ඒ අනුව චර්යාව යනු පුද්ගලයා සහ පරිසරයේ විචල්්‍යතා අතර නිරතුරුවම සිදුවන අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. එහෙනම් මේ චර්යාව කියන එක හැඩගැසෙන්නේ පුද්ගලයා සහ පරිසරය අතර සිදුවන අන්තර්ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් මත කියලා කියන්නේ. දැන් උදාහරණයක් අපි ගන්නතොත් යම් පුද්ගලයෙකු කරන ක්‍රියාවක් නිරීක්ෂණය කරන තවත් අයෙකු එකේ චර්යාවන් ඇගීමටත් විමර්ශනය කිරීමටත් අනුකරණයටත් පෙළඹෙනවා. දැන් අපි දන්නවා අපේ සමාජය තුළ අපි යම් යම් අයව අනුකරණය කරනවා. ඒ අය විමර්ශනය කරනවා. අගයන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් ඔක ගත්තොත් අපේ ඔය පුංචි ළමයි අපි දකිනවා තමන්ගේ අර පාසලේ පන්ති කාමරයේ උගන්වන ටීචර්ව අනුකරණය කරනවා. ඊළඟට අම්මා තාත්තව අනුකරණය කරනවා. අම්මගේ සාරිය ඇඳගෙන ඊළඟ සෙරෙප්පු දාගෙන ඒ විදිහට කටයුතු කරනවා. එතකොට ඒ කිරීම තුළින් ඔහු බලාපොරොත්තු වෙන්නේ ආකර්ෂණය ලබා ගැනීම. එතකොට ඒ දේ කරන්න කලින් ඔහු මොකද කරන්නේ? ඔවුන් අපිව හොඳට නිරීක්ෂණය කරනවා. වැඩිහිටියව නිරීක්ෂණය කරනවා. පන්ති කාමරයේ ටීචර්ව නිරීක්ෂණය කරනවා. අන්නේ නිරීක්ෂණය කිරීම තුළින් තමයි ඉන්පස්සේ අනුකරණයට යන්නේ. එතකොට ඒ ළමයා එහෙම නිරීක්ෂණය කරලා අනුකරණය කරනවා කියලා කියන්නේ චරිත අර දරුවගේ භූමිකා ආකෘතියක් එහෙම නැත්නම් රෝල් මොඩල් එකක් වෙනවා කියලා කියනවා. අපි සමහර වෙලාවට අපි දැකලා තිනවා ක්‍රිකට් ගහනකොට සමහර ළමයි කියන ඔන්න ජයසූරිය ගහන්නේ මුත්තයියා බෝල් දාන්නේ කියලා Tamanට මෙහෙම ආරෝපණයක් ඇති කරගන්න. පුංචි කාලේ අපි මේ ඔය හොරා පොලිස් සෙල්ලම් කරනවා. එතකොට අපි පොලිසිය අපිව ආරෝපණය කරගන්න. ඊළඟ අම්මා තාත්තව ආරෝපණය කරගන්න. ඊට අමතරව ගුරුවරු ආරෝපණය කරගන්න. එතකොට ඒ වගේ Tamanට අර සිද්ගත්තු කෙනෙක් එහෙම ඒ වගේ අර භූමිකාකෘතියක් තමයි ඔහු අර නිරීක්ෂණය කරලා ඊළඟට අනුකරණය කරන්නේ.
මෙලෙසන් පුද්ගලයන්ගේ ක්‍රියා දෙස බලා ඔවුන්ට ඒ සඳහා ලැබෙන ධන හෝ ඍණ උපස්තම්භක මත තම චර්යාව හැඩගස්වා ගන්න. එතකොට ඒ පුද්ගලයන් ක්‍රියා දෙස බලලා ඔවුන් ඒ සඳහා ලැබෙන ධන හෝ ඍණ උපස්තම්භක. අපි හිතමු අපි වැරදි කෙනෙක්ව අනුකරණය කරනවා. අපි ඒකට ඍණ උපස්තම්භකයක් දුන්නොත් එහෙම සමහර වෙලාවට ඒක ඔහුගෙන් ගිලිහිලා යන්න පුළුවන්. හැබැයි හොඳ දෙයක් හොඳ කෙනෙක් අනුකරණය කරනකොට අපි ඒ ධන උපස්තම්භනයක් දුන්නොත් ඔහු ඒ අනුව ඉතින් චර්යාව හැඩගස්වා ගන්නත් පුළුවන්. මෙලෙස පරිසරයේ දෘශ්‍යමාන හැසිරීම් රටා රූපවාහිනියේ චිත්‍රපට වලින් පවා ආදර්ශ කොටගෙන ඒ අනුව තම චර්යාව සකසා ගන්න. අන්න. එතකොට අර අනුකරණය කියන එක අපි දන්නවා අර පුංචි කාලේ ටාසන් වගේ වැල්වල එල්ලිලා රොබින් හුඩ් බල්ලා රොබින් හුඩ්ව අනුකරණය කරා. ඔය වගේ නොයෙක් දේවල් අනුකරණය කරන්න පටන් ගත්තා. එතකොට අර පරිසරයේ ඉන්න පුද්ගලයෝ විතරක් නෙමේ ටීවී එකෙන් දකින දේවල් පවා අපි අනුකරණය කරන්න පටන් ගන්නවා පොඩි අය. රූපවාහිනී චිත්‍රපට වලින් පවා ආදර්ශ කොටගෙන ඒ අනුව තම චර්යාව සකසා ගන්න. මෙලෙස පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණ කෙරෙහි බාහිර සමාජයේ බලපාන බව පෙනී යයි. ඒ කියන්නේ මෙන්න මේ පෞරුෂය සකස් කර ගැනීම සඳහා මේවා බලපානවා කියලා කියන්නේ මේ පරිසරය. දැන් මට මතකයි අපි පාසල් යන කාලේ මට මතක නෑ අයියාගේ නම ඔය සාහිත්‍ය ශිෂ්‍ය සමිතියක් තිබ්බා. සාහිත්‍ය ශිෂ්‍ය සමිතියේදී මේ අයියා නිරන්තරයෙන් ඔය කතා පවත්වන. ඒ කතා පවත්වනකොට හරි ලස්සනයි. ඔය මට මතකයි සැල්හිණි සංදේශය ගැන ඔය කෝට්ටේ යුගය ගැන දවසක් කතා කරා. එතකොට මේ මම හිටියේ මට මතක හැටියට 6 පන්තිය වගේ. එතකොට මේ අයියලා හිටියේ උසස් පෙළ පන්තිවල. මම ගිහිල්ලා මේ එතකොට අපේ අක්කත් එක්ක තමයි මම ඉස්කෝලේ ඇරලා යන්නේ. බිත්ති කන්ද අර බිත්ති කොට බිත්ති නිසා මම ඉතින් අක්කගේ සමිතියේ ඉන්න නිසා අක්කත් එක්ක යන්න අර බිත්ති කොටේට එල්ලිලා බලාගෙන හිටියා. ඉතින් අර අයියා ඉදිරියට ගිහිල්ලා අර කතාව පටන් ගත්තා. ඊළමල් සැල්හිණි සංදේශේ කවි කිය මේ කෝට්ටේ යුගයේ සාහිත්‍ය පසුබිම ගැන ලොකු කතාවක් කරා. ඕක මගේ හිතට තදින් කාවැදිච්ච දෙයක්. තාමත් මතක තියෙන්නේ ඒකනේ. ඊට පස්සේ ඒක දැක්කට පස්සේ මට හිතුණා කවදා හරි මාත් මේ වගේ කතාවක් කරන්න ඕන. අන්න බලන්න අපිට අර මේ භූමිකාව ආකෘතියක් වශයෙන් ගොඩ නැගෙන ආකාරය. එතකොට මේක අපිට ගුරුවරයෙක් වශයෙන් හරි වැදගත් වෙනවා. අපේ පාසල් දරුවන්ට ඊළඟ දෙමව්පියෝ වශයෙන් අපි වැදගත් වෙනවා මේක අපේ දරුවන්ට. ඒ සමාජයට. ඔන්න ඕක වැදගත් වෙනවා. එතකොට මේ අනුව තමයි ඔය පුද්ගලයාගේ පෞරුෂය ගොඩ නැගෙනවා කියලා කියන්නේ. එතකොට ඒවත් එක්ක අපි යන්න විවිධ පෞරුෂ ලක්ෂණ අපි තුල ඇති කරගන්න උත්සාහ කරනවා. අනිත් දේ තමයි අපි දකිනවා සමාජයේ ඒ අයට ලැබෙන පිළිගැනීම උපස්තම්භක ඒවත් අපි දකිනවනේ. එතකොට ඒව දකිනකොටත් අපිත් කැමති අන්න ඒ දේවල් වලට. ඒ දේවලුත් එක්ක අපි මේ චර්යාවන් අපේ තුල ආරෝපණය කරගන්න බලන. ඒ පරිසරයේ තියෙන විවිධ භූමිකා, විවිධ චරිත. ඊළඟට ළමයා දෙමව්පියන් ගුරුවරුන්ගේ භූමිකා අනුකරණය මගින් පෞරුෂ සකසා ගන්න. දැන් අපි දැකලා තියෙනවා සමහර ගැහැණු ළමයි ඉන්නවා තමන්ගේ තාත්තගේ පෞරුෂ ලක්ෂණ හොඳට අර මේ ගෙදර දොරේ ඉන්නකොට දකින්න. දැකලා ඒ අනුව ඒ දරුවා ගැහැණු ළමයා ලොකු මහත් වෙනකොට කැමති විවාහ වෙන වයසට එනකොට විවාහ වෙන්නත් කැමති තමන්ගේ තාත්තගේ ගති ලක්ෂණ තියෙන පිරිමි ළමයෙක් එක්ක. ඒ වගේම තමයි පිරිමි ළමයි වෙච්ච අම්මගේ ගති ලක්ෂණ දකිනවා. අම්මගේ කරුණාවන්තභාවය, අම්මා අපිට ආදරය දක්වන ආකාරය, අම්මගේ ගති ගුණ. එතකොට අපිත් හොයන්නේ ඒ වගේ ගති ලක්ෂණ තියෙන කෙනෙක්. අන්න බලන්න. එතකොට ළමයා දෙමව්පියන් ගුරුවරුන්ගේ භූමිකා අනුකරණය මගින් පෞරුෂය සකසා ගන්න. අපි ඒ පෞරුෂයට ඒවට අනුගත වෙනවා. අපි ඒවා සකස් කරගන්නවා. ඊළඟට අපි කැමති වෙන්නේ අන්න ඒ වගේ පෞරුෂ ලක්ෂණ තියෙන අයට. එතකොට මෙන්න මේ විදිහට ඇල්බර්ට් බන්දූර පවසනවා සමාජ ඉගෙනුම් න්‍යාය තුළින් අර ළමයා සමාජයේ තියෙන විවිධ චරිත පරිසරයේ තියෙන විවිධ අංග ඒවත් එක්ක ගැටිලා තමන්ගේ පෞරුෂය සකස් කරගන්නවා කියන එක. තව මොනවා හරි ගැටලු එහෙම තියෙනවද? අපි ඊළඟ න්‍යායට යන්න. ඇල්බර්ට් බන්දූර සමාජ ඉගෙනුම් න්‍යාය.
කෙටියෙන් පරිසර බලපෑම් සහ පුද්ගලයන්ගේ බලපෑමෙන් පෞරුෂය සකස් කර ගන්නවා කියලා කෙටියෙන් ලියාගෙන ඊට පස්සේ අපිට ඔක විස්තර කරගන්න පුළුවන්. එතකොට ඕකේ තියෙන වැදගත්ම කාරණා කිහිපයක් ලියාගත්තාම ඇති. නම මතක් වෙනකොට සමාජ ඉගෙනුම් න්‍යාය සහ න්‍යාය ඉදිරිපත් කරපු මනෝවිද්‍යාඥයා ලියාගත්තාම හරි. ඊළඟට ඔතනදී අපි අර අම්මා තාත්තා ගුරුවරයා විතරක් නෙමෙයි නළු නිලියෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒ කියන්නේ ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝම කියලා නේ ගායක ගායිකාවෝ මේ අයගේ චර්යාවනුත් බලපාන. එතකොට මේක පුළුල් විදිහට එහෙම ගන්න පුළුවන්. ඊළඟට අපි යනවා එහෙනම් මානවවාදී න්‍යාය කොහොමද පෞරුෂය කෙරෙහි බලපාන්නේ කියන එක බලන්න. මානවවාදී න්‍යාය. දැන් මේ මානවවාදී න්‍යාය ඉදිරිපත් කරන්නේ කාල් රොජර්ස් සහ ඒබ්‍රහම් මාස්ලෝ මනෝවිද්‍යාඥයන් දෙදෙනා. කාල් රොජර්ස් ඒබ්‍රහම් මාස්ලෝ. මෙම න්‍යාය මනෝවිශ්ලේෂණවාදයටත් චර්යාවාදයටත් ප්‍රතික්‍රියාවක්සේ වර්ධනය වී තිබෙනවා. මනෝවිශ්ලේෂණවාදයට සහ චර්යාවාදයට ප්‍රතික්‍රියාවක්සේ වර්ධනය වෙලා තියෙනවා කියලා කියන්නේ. පෞරුෂ විග්‍රහ පිළිබඳ මානවවාදී න්‍යායික ප්‍රවේශයන් අභ්‍යන්තරික අත්දැකීම් හැඟීම් සිතුවිලි හා පුද්ගල ප්‍රපංචවාදී බව යන කරුණු කෙරේ වැඩි අවධානයක් යොමු කෙරේ. එතකොට මේ මානවවාදී න්‍යායයේදී වැඩි අවධානයක් යොමු කරන්නේ අර ඉස්සරලා වගේ පරිසර සාධක නෙමෙයි. පරිසරයේ ජීවත් වෙන අය නෙමෙයි. අභ්‍යන්තරික අත්දැකීම් හැඟීම් සිතුවිලි හා පුද්ගල ප්‍රපංචවාදී බව. මෙන්න මේ කරුණු ගැනයි ඔවුන් අවධාරණය එහෙම නැත්නම් අවධානය දෙන්නේ. කාල් රොජර්ද ෆ්‍රොයිඩ් මෙන් චිත්ත වේගාත්මක කැළඹිලි වලට ලක් වූ පුද්ගලයන්ට ඉන්දීමට උදව් කිරීම වැනි දේ මගින් ඔවුන් සමග කටයුතු කිරීමෙන් ලත් අත්දැකීම් පදනම් කොටගෙන මෙම සංකල්පය ගොඩනගා තිබේ. එතකොට කාල් රොජර් මෙම සංකල්පය ගොඩනගන්නේ අර ෆ්‍රොයිඩ් වගේ විවිධ ආබාධ තිබිච්ච අයට ප්‍රතිකාර කරන්න ගිහිල්ලා අන්න ඒ අය තුලින් ලැබපු අත්දැකීම් මගින් කියලා කියනවා. ෆ්‍රොයිඩියානු වාදයෙන් කියවෙන අවිඥානික මනසේ බලපෑමෙන් මිනිසුන් අභිප්‍රේරණය වන්නේ යයි මතයට වඩා වෙනස් මතයක් මානවවාදී න්‍යායෙන් ඉදිරිපත් වේ. දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියන්නේ අවිඥාන මනසෙන් බලපෑමෙන් මිනිස්සු සකස් වෙනවා කියලා කියන්නේ. අභිප්‍රේරණය වෙනවා කියලා කියනවා. හැබැයි මේගොල්ලෝ ඊට වඩා වෙනස් මතයක් කියන්නේ. සෑම පුද්ගලයෙකුටම නිසියාකාර මඟ පෙන්වීමක් හා අවස්ථාවක් සැලසෙන්නේ නම් පුද්ගලයා තුළ වෙනස් වීමට කැමැත්තක් හා අභිප්‍රේරණයක් ඇති වෙන බව මානවවාදී න්‍යායෙන් කියවේ. ඒ කියන්නේ ඕනෑම පුද්ගලෙන් මේ මානවවාදී න්‍යාය ඉදිරිපත් කරන මේ මනෝවිද්‍යාඥයෝ කියනවා ඕනෑම පුද්ගලයෙකුට නිසියාකාර මඟ පෙන්වීමක් හා අවස්ථාවක් සැලසෙනවා නම් ඒ පුද්ගලයා තුළ වෙනස් වීමට කැමැත්තක් අභිප්‍රේරණයක් ඇති වෙන බව මේ මානවවාදී න්‍යායෙන් කියවේ. එතකොට ඔන්න ඕක අපිට පන්ති කාමරයට එහෙම ගැලපගත්තොත් ඒ කියන්නේ මේගොල්ලෝ කියන විදිහට ඕනෑම ශිෂ්‍යයෙකුට නිසියාකාර මඟ පෙන්වීම ඊළඟට අවස්ථාවක් සැලසෙනවා නම් මොන තත්ත්වයේ හිටියත් ඒ දරුවා අපිට වෙනස් කරන්න පුළුවන් කියන එක. එකිනෙක පුද්ගලයා තමා පිළිබඳ හොඳම විද්‍යාඥයාය. කාල් රොජර්ස් කියනවා. එකිනෙක පුද්ගලයා තමා පිළිබඳ හොඳම විද්‍යාඥයාය. මෙහිදී මනෝවිද්‍යාඥයාගේ කාර්ය වන්නේ එකිනෙක පුද්ගලයා වෙත තමා මුහුණ පාන්නා වූ ගැටලුව හඳුනාගෙන එය විශ්ලේෂණය කිරීමට අවස්ථාව සලසා දී ඒ සඳහා මඟ පෙන්වන්නෙකු උදව් කරන්නෙකු වීම පමණි. අන්න. එතකොට මේක අපේ පන්ති කාමරයට ගත්තොත් දැන් මේ මනෝවිද්‍යාඥයා කියනවා යම්කිසි පුද්ගලයෙක් දැන් මෙයා ගාවටත් ඇවිල්ලා තියෙනවානේ විවිධ රෝගීන් ප්‍රතිකාර ලබා ගන්න. එතකොට මොහු කියන්නේ මේ අත්දැකීම් තුළින් ඒ පුද්ගලයා මුහුණ පාන්නා වූ ඒ ගැටලු හඳුනාගෙන ඒ ගැටලුව ඔහුටම විශ්ලේෂණය කරගන්න දෙන්න. හොඳයි. ෂෝක් හරි. ඔහුට මේ ගැටලුව විසඳ ගන්න දෙන්න. ඔහුට මේ ගැටලුව ඇති වුණේ කොහොමද? කොහොමද මේක ඇති කරගත්තේ කියලා ඔහුට මේක අවබෝධය ලැබලා දෙන්න. ඒ අවබෝධය ලැබලා දීලා ඉන් පස්සේ
ඒකෙන් ගැලවෙන්න අපි මඟ පෙන්වන්නෙක් බවට පත් වෙන්න ඕනේ. උදව් කරන්නෙක් බවට පත් කරන්න. ඒ තුලින් හොඳ පෞරුෂ සංකල්ප ඇති කරවන්න පුළුවන් කියලා කියන්නේ. දැන් පන්ති කාමරයකට ගත්තොත් අපි හිතමු යම්කිසි ළමයෙක් මොකක් හෝ වැරද්දක් කරනවා. එයාගේ චරිත මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. මේ මානවවාදී න්‍යායෙන් පෙන්වලා දෙන ආකාරයට. එතකොට අපිට පුළුවන් ඒ දරුවට මේ වැරද්ද අවබෝධ කරවලා දෙන්න. මේ වැරද්ද පුතේ ඇති උනේ මෙන්න මේ නිසා. මෙන්න මේ නිසයි මේ දේ ඇති උනේ කියලා ඔහුට අන්න ඒකෙන් මිදෙන්න අපි උදව් කරන්න ඕන කියලා කියන්නේ. මඟ පෙන්වන්න ඕන කියලා කියන්නේ. එතකොට මේ කාල් රොජර්ස් ඉදිරිපත් කරනවා ස්ව සංකල්පය කියලා දෙයක්. ස්ව සංකල්පය. මොකද්ද මේ ස්ව සංකල්පය? ස්ව සංකල්පය කියලා කියන්නේ සෑම පුද්ගලයෙකු තුළම තමා පිළිබඳ ස්ව සංකල්පයක් තිබේ. ස්ව සංකල්පයක් කියන්නේ තමන් පිළිබඳ අවබෝධයක් තියෙන. තමා කවුද? තමාට කළ හැක්කේ කුමක්ද? මම කවුද? මට මොනවද කරන්න පුළුවන්? කියන ඔය ස්ව සංජානනයයි. මේක තියෙන ස්ව සංජානන. ඒක වෙන කෙනෙකුට වඩා දන්නේ මමමයි. අපේ ටීචර්ලාමයි, අපේ හාමුදුරුවමයි. මම වෙන කෙනෙක් ගැන කියනවට වඩා මට මාව අවබෝධ කරගන්න පුළුවන්. මම කවුද? මට මොනවද කරන්න පුළුවන්? අපි ඔය සමහර ළමයි සාමාන්‍ය පෙළ විභාගේ ලියලාවට පස්සේ ඒ ළමයි එනවා සර් අපි මොනවද උසස් පෙළට කරන්න ඕනේ මොනවද කරන්න ඕනේ විෂයන් කියලා අහගෙන. මම නම් කියන්නේ ඔන්න ඕකම තමයි. ඔයාට පුතේ කරන්න පුළුවන් කියලා හිතන දේ ඔයාලා කරන්න. අපිට ඕන දේ අපි ළමයාට කියලා හරියන්නේ නැහැ. පුතේ කරහම් විද්‍යාව එහෙම නැත්නම් මැක්ස් කරහම් ආර්ට් කරහම් කියලා අපි කියනවට වඩා ඒ ළමයාටම තමන්ම අවබෝධ කරගන්න දීලා තමන්ගේ ශක්තිය කොහොමද තමන් කොයි විදිහටද වැඩ කරන්නේ තමන් කොහොමද පාඩම් කරන්නේ ඒක දන්නේ යා ඒ ළමයා. අන්න ඒ අනුව තමා කවුද තමන්ට මොනවද කරන්න පුළුවන් කියන ඔය ස්ව සංජානනය හැම පුද්ගලයෙක් ගාම තියෙනවා කියලා කියනවා. ඔකට කියනවා ස්ව සංකල්පය. මෙව සංජානන ඔහු කෙරෙහි ලෝකයේ කෙරෙහිත් ඔහුගේ චර්යාව කෙරෙහිත් බලපායි. අන්න. ඔන්න ඔය කියන ස්ව සංකල්පය ඔහු කෙරෙහි බලපායි. ලෝකයේ කෙරෙහිත් බලපාන. ඊළඟට ඔහුගේ චර්යාව කෙරෙහිත් බලපානවා කියලා කියනවා. මෙලෙස ස්ව සංකල්පයේ සමග සංගත නොවන හැඟීම් වලට ඉස්මතු වීමට පුද්ගලයා ඉඩ නොදී. අර ස්ව සංකල්ප වලට අනුගත නොවන හැඟීම් වලට ඔහු ඉස්මතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැන් අර තමන්ගේ අර ස්ව සංකල්පයක් ඇති වෙනවා තමන් කවුද තමන්ට මොනවද කරන්න පුළුවන් කියලා තමන් පිළිබඳව ඇති වෙනවා. එතකොට ඊට පටහැනි වන හැඟීම් වලට ඉස්මතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එසේ සංගත නොවන හැඟීම් වලට ඉස්මතු වීමට ඉඩ නොදීමෙන් එනම් කිසියම් පුද්ගලයෝ තමා ලබන අත්දැකීම් නිතර ප්‍රතික්ෂේප කරන්නට සිදුවේ. එවිට පුද්ගලයා හා යථාර්ථය අතර විශාල පරතරයක් ඇති වෙනවා. ඒ කියන්නේ තමා අකමැති මේ හැඟීම් වලට ඉස්මතු වීමට ඉඩ නොදීම පුද්ගලයා තුළ ලබන අත්දැකීම් නිතර ප්‍රතික්ෂේප කරන්නට සිදුවේ. තමන් අකමැති දේවල් එතකොට ඒවා සිද්ධ වෙනකොට නිතර ඔහුට ඒවා ප්‍රතික්ෂේප කරන්න වෙනවා. එතකොට මේ ප්‍රතික්ෂේප කිරීම තුළ පුද්ගලයා හා යථාර්ථය අතර විශාල පරතරයක් ඇති වෙනවා කියලා. ඒ කියන්නේ තමන් අකමැති දේවල් තමන්ට නිතර මුහුණ පාන්න සිද්ධ. අර ස්ව සංකල්පයට පටහැනි දේවල් වලට මේ පුද්ගලයාට නිතර මුහුණ දෙන්න. එතකොට ඔහු නිතර ඒ තමන් අකමැති දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරීම තුළ අර යථාර්ථය අතර විශාල පරතරයක් ඇති. එවැනි අසංගත හැඟීම් වැඩිවන තරමට ගැටු පරාජිත බව වැඩිවීම තුළින් පුද්ගලයා මානසික දුබලතාවයකට ලක් වී පෞරුෂහීන වීමට ලක් වෙනවා කියලා කියනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි හිතමු යම්කිසි දරුවෙක් ලොකු වෙලා ගුරුවරයෙක් වෙන්න කැමති. එහෙම නැත්නම් නළුවෙක් වෙන්න කැමති, ගායකයෙක් වෙන්න කැමති. මේ වගේ හැඟීමක් ඔහු තුල තියනවා මට පුළුවන් රංගපාන්න. එහෙම නැත්නම් මට පුළුවන් මේ වගේ දෙයක් කරන්න කියලා ඔහු තුල ස්ව සංකල්පයක් ඇති වෙනවා. නමුත් ඔහුට ඒක ඉඩ ලැබෙන්නේ නැහැ. සමාජයේ ඔහුට ඉඩ ලැබෙන්නේ නැහැ. වෙන දේවල් තමයි ඔහුට එන්නේ. ඔහු අකමැතිම ශ්‍රේෂ්ඨයකට. එතකොට ඔහු මොකද කරන්නේ? නිතර ඒක ප්‍රතික්ෂේප කරනවා. තමන් අකමැති දෙයක් තමන්ට මේ ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අන්න
ඒව නැති වෙන්න තමන් අපේක්ෂා කරන දේ නැති වෙන්න තමන්ට ඇති වෙනවා පරාජිත බව. පරාජිත බව. දැන් අපි පාසල් යන කාලේ අපිටත් තිබුණනේ යම් මේ අරමුණු අදිස්ථාන මං කවදා හරි දවසක මෙහෙම කෙනෙක් වෙනවා. එතකොට සමහර වෙලාවට ඒවා දැන් බිඳ වැටිලා තියෙනවා. එතකොට ඒවා විතරක් නෙමෙයි. විවිධ දේවල් යම් අය කෙරෙහි තියාගත්තු බලාපොරොත්තු කැමති දේවල් තිබුණා. එතකොට ඒ දේවල් මොකද වෙන්නේ? ඔන්න නැති වෙලා යනවා. නැති වෙලා යනකොට අර පුද්ගලයා තුළ ඇති වෙනවා පරාජිත බව. ඉච්ඡා බංගත්වය. හරි පරාජිත භාවයක් ඇති වෙනවා. ඒ පරාජිත භාවය තුළ ඔහුට ඇති වෙනවා කනස්සල්ල. අපරාධේ කියලා ලොකු කනස්සල්ලක් හිතේ දුකක් කනගාටුවක් ඇති වෙනවා. අන්නේ කනගාටුවත් එක්ක මානසික දුබලතාවයන්ට ලක් වී පෞරුෂයේ හීන වීමට ලක් වෙනවා කියලා කියන්නේ. ඔහු තුල පෞරුෂයේ හීන මම මොන දේ කරත් හරියන්නේ වැඩක් නැහැ. ජීවිතෙන් වැඩක් නැහැ. අපි පුවක් ගහක බඩ ගන්න ගියත් ඒකේ දෙබලා අයියෝ වෙච්ච දෙයන් අර කනස්සලු බව. මෙම ඉච්ඡා බංගත්වයට මානසික කාංසාවට මානසික අසමතුලිතතාවයට හේතු වෙමින් සමබර පෞරුෂය වර්ධනයට බාධාවක් වෙනවා කියලා කියනවා. ඒ දේ අර තමන් අකමැති දේවල් වලට ලක්වීම තුළ ඉච්ඡා බංගත්වයට මානසික කාංසාවට මානසික අසමතුලිතතාවයට හේතු වීමෙන් අර සමබර පෞරුෂය කියන එක ඒ වර්ධනයට ඒක බාධාවක් වෙනවා. ඔහු තුල අර සමබර මේ පෞරුෂ ලක්ෂණ නෙමෙයි ඇති වෙන්නේ. සමහර වෙලාවට අර හීන වෙච්චි කඩා වැටුණු පෞරුෂ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඔහු ගැනම තියෙන අර විශ්වාසය නැති වෙලා යන්න පුළුවන්. අර ස්ව සංකල්පය නැති වෙලා යන්න පුළුවන්. මම මොන දේ කරත් හරියන්නේ. මට කිසි දෙයක් හරියන්නේ. මෙන්න මේ වගේ සිතුවිල්ලක් ඇති වෙනවා. ඊළඟට අන්නේ සිතුවිල්ල මේ සමබර පෞරුෂ වර්ධනයට බාධාවක් වෙනවා කියලා කියනවා. ඊළඟට කාල් රොජර් පෙන්නලා දෙනවා උත්කෘෂ්ඨ ආත්මය කියලා. අර ඉස්සෙල්ලා අපි කතා කරේ ස්ව සංකල්පය. දැන් මේ කියන්නේ උත්කෘෂ්ඨ ආත්මය. සෑම දෙනා තුළම පවතින අප කවරෙකු විය යුතුද යන ආකල්පය. මම කවුරු වෙන්නද ඕනේ කියලා අපි තුළ ආකල්පයක් තියෙනවා. අන්න ඕකට කියන්නේ උත්කෘෂ්ඨ ආත්මය. උත්කෘෂ්ඨ ආත්මයේ යථාර්ථයට සමීප වන්නේ නම් ඒ ඉටු කර ගැනීමට පහසු වන අතර පුද්ගලයා තෘප්තිමත් වේ. අන්න බලන්න. එතනදී කියනවා මේ උත්කෘෂ්ඨ ආත්මය යථාර්ථයට සමීප වෙනවා. එතකොට ඔහුට ලැබෙන්නේ අර ඔහු කැමති දේවල්. ඒ ඉටු කර ගැනීමට පහසු වන අතර අන්න ඒ තුලින් පුද්ගලයා තෘප්තිමත් වෙනවා. අපි අපේක්ෂා කරන දේවල් අපිට ලැබෙනවා. අර ඉස්සෙල්ලා කියපු කෙනාට ඒවා ලැබෙන්නේ. දැන් එහෙම නෙමෙයි. මේ කෙනාට දැන් මම මෙහෙම කෙනෙක් වෙන්න කැමතියි. ආසයි කියලා හිතනවා. ඔහුට ඒ යථාර්ථය. එතන අන්න ඒක ලැබෙනවා. ඔහු බලාපොරොත්තු වෙන. ඒ සත්‍ය తත්වේ. සත්‍ය తත්වයට ඔහුට ළඟා වෙන්න පුළුවන් වෙනවා. ඒ ළඟා වීම තුළ ඔහුට දැඩි සතුටක් ඇති වෙනවා. අර ඉස්සෙල්ලා අරයට ඇති වුණ එක ඈත් වෙනකොට ඉච්ඡා බංගත්වයට කනගාටුවටපත් වුණා වගේ මෙතන මෙයාට ඒක ලංවීම අර යථාර්ථයට සමීප වීම තුළ ඔහුට ඇති වෙනවා තෘප්තියක්. අන්න ඒ විට සමබර පෞරුෂයකින් යුක්ත වෙනවා. උත්කෘෂ්ඨ ආත්මය හා යථාර්ථය අතර පරතරය වැඩි නම් එවිට අසන්තෘප්ත අසමතුලිත පෞරුෂයක් ලැබි පුද්ගලයෙකු බවට පුද්ගලයා පත් වේ. හැබැයි මේ උත්කෘෂ්ඨ ආත්මයේ තියෙන කෙනාට අර යථාර්ථයට ඔහු අර බලාපොරොත්තු වන තත්ත්වයන්ට එන්න බැරි නම් ඒ අතර පරතරය වැඩි නම් ඒ පුද්ගලයා තුළ වුණත් අර අසමතුලිත පෞරුෂයක් ගොඩනැගෙනවා කියලා කියනවා. මේ අනුව වර්ධනය සඳහා අප තුළ ඇති ශක්්‍යතාව සමාජීය සාරධර්ම මගින් පාලනය කරන බව කියයි. මේ අනුව වර්ධනය සඳහා අප තුළ ඇති ශක්්‍යතාව සමාජීය සාරධර්ම මගින් පාලනය කරන බව කියයි. අපි තුළ වර්ධනය වන දේවල් ඒ විවිධ ලක්ෂණ අපි ජීවත් වෙන ඒ සාරධර්ම අපේ මේ පරිසර සමාජ රටාවත් එක්ක සමහර විට වෙනස් කරගන්න වෙනවා. බොහෝ විට පුද්ගලයාට තමන්ගේ හැඟීම් යටපත් කරගෙන අනුන්ගේ සාරධර්ම හා ඇගීම් වලට අනුව ජීවත් වීමට සිදු. ඒ පුද්ගලයා ජීවත් වෙන සමාජ රටාවට අනුව ඒවා වෙනස් කරන්න වෙනවා. අපි හිතමු යම් කිසි තරුණෙක් කිසියම් රැකියාවකට කැමතියි. නමුත් ඒ සමාජ සංස්කෘතිය තුළ ඔහුට ඒ රැකියාවට ඉඩ ලැබෙන්නේ. අපි හිතමු යම් කිසි පුද්ගලයෙක්
තමන්ගේ ජීවිතය සකස් කර ගැනීම සඳහා සහකාරියක් සොයනවා. නමුත් අර ඒගොල්ලෝ ජීවත් වෙන සමාජ ක්‍රමයේ තුල අර කුලමල ආගම් එක්ක ඒ අතර ඒකට ඉඩක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔහුට වෙනවා ඒ සමාජ සාර ධර්මයේ පුරුෂාර්ථයන් වලට යටත්ව ජීවත් වෙන්න. රොජර්ගේ මෙම න්‍යායට අනුව පුද්ගලයාට පරිපූර්ණත්වයට පත්වීමට ඇති උනන්දුව හෙවත් ආත්ම සාක්ෂාත්කරණය පුද්ගලයා අභිප්‍රේරණය කරන මූලික බලවේගය බව ප්‍රකාශ වෙනවා. ආත්ම සාක්ෂාත්කරණය පුද්ගලයාගේ අභිප්‍රේරණය කරන මූලික බලවේගයේ බව ප්‍රකාශ වෙනවා කියලා කියන්නේ. ඊළඟට ඔය මානවවාදී න්‍යායයේ මේ තවදුරටත් වර්ධනය කරපු කෙනෙක් තමයි ඒබ්‍රහම් මාස්ලෝ කියලා කියන්නේ. එතකොට මේ මාස්ලෝ කියනවා ආත්ම සාක්ෂාත්කරණය පිළිබඳ අදහස ඉදිරිපත් කරන්නේ ඔහු. මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය මගින් අවශ්‍යතා සංතර්පණය සියලුම වර්ධනත්වයට පාදක වන වඩාත්ම වැදගත් වන මූලධර්මයේ බල ඔහු කියන. ඒ කියන්නේ මේ අවශ්‍යතා න්‍යාය පුද්ගලයෙකුට යම් යම් අයට තියෙන අවශ්‍යතාවන්. ඒ අවශ්‍යතාවන් මත ඒ අවශ්‍යතා ඉටු කර ගැනීම සංතර්පණය කියලා කියන්නේ ඒකනේ. ඒ ඉටු කර ගැනීමට යාම තුල මේ මූලධර්මය ගොඩනගලා තියෙනවා. මෙහිදී මාස්ලෝ අවශ්‍යතා දූරාවලියක් ඉදිරිපත් කරනවා. එක අවශ්‍යතාවයක් නෙමෙයි. එක අවශ්‍යතාවයක් ලැබෙනකොට තව එකක්. ඒක සංතර්පණය වෙනකොට තව එකක්. ඒ දේ උදාහරණයක් වශයෙන් අපි මෙහෙම හිතමුකෝ. අපි හිතමු පයින් යන මිනිස්සෙක් ඉන්නේ. රැකියාවට යන්නේ පයි. මේ මිනිස්සයා බයිස්කලයක් ගන්න උත්සාහ කරනවා. ඉතින් බයිස්කලේ ගන්න. දැන් බයිස්කලේ අරගෙන කාලයක් යනකොට මේ මිනිස්සයා දැන් ඔන්න අවශ්‍යතාවය සම්පූර්ණ වුණා. හැබැයි දැන් මේ බයිසිකලේ යනකොට සමහර වෙලාවට අර ඉක්මනට යන්න බෑ. පදින්න ඕන වෙහෙසක් තියෙනවා. ඔන්න ඊට පස්සේ මේ මිනිස්සු ඊළඟට බයික් එකක් ගන්නවා. දැන් බයික් එක ගන්න ඕනේ අවශ්‍යතාවය ඊට උනා. දැන් මේ මිනිස්සයාගේ අවශ්‍යතාව ඉවරද? නෑ. මේ මිනිස්සයාට හිතෙනවා මට මේක නොතෙමී යන්න තිබුණා නම් කියලා. ඔන්න ත්‍රිවිල් එකක් ගන්න. ත්‍රිවිල් එක ගන්නවා. ටික කාලයක් යනකොට ත්‍රිවිල් එකෙන් මෙයා සෑහීමකටපත් වෙන්නේත් නෑ. ඊළඟ තව අවශ්‍යතාවයක් වෙනවා. සමහර වෙලාවට මේක අනාරක්ෂිතයි කියලා හිතෙන්න පුළුවන්. කට්ටිය වැඩි ප්‍රමාණයකට යන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. මෙයා ඊළඟ සමහර වෙලාවට වෙන වාහනයකට යන්න පුළුවන්. මෙන්න මේ වගේ අවශ්‍යතා දූරාවලියක් තමයි ඒබ්‍රහම් මාස්ලෝ ඉදිරිපත් කරන්නේ. පහළ තලයේ අවශ්‍යතා සම්තෘප්ත වූ විට වඩා ඉහළ තලයේ අවශ්‍යතා ඉස්මතු වීමේ ප්‍රවණතාව මානව පොදු සාධකයක් බව ඔහු පෙන්වා දෙනවා. මේක සෑම මිනිස්සෙකුට මේ අහගෙන ඉන්න හැමෝටම වගේ මටත් පොදු සාධකයක් කියලා කියන්නේ. ඕනෑම මිනිස්සෙක් එහෙම කැමතියි. අපි ඉස්සෙල්ලාම බලන්නේ අපේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරගන්න. මූලික අවශ්‍යතා ඉටු කරුණාම ඉන් පස්සේ තමයි අපි ඊළඟ ද්විතීයික සහ තෘතීයික අවස්ථාවලට ගමන් කරන්නේ. පහළ තලයේ ඌන අවශ්‍යතා කියලා කියනවා. ඉහළ තලයේ වර්ධන හෙවත් පැවැත්ම සඳහා අවශ්‍යතා කියලා කියනවා. පහළ තලයේ ඌන අවශ්‍යතා, ඉහළ තලයේ වර්ධනය හෙවත් පැවැත්ම සඳහා අවශ්‍යතා. ඌන අවශ්‍යතා සෑම ජීවියෙකුටම පොදු වූ සාධකයකි. වර්ධන අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එතකොට මෙතන අපි ගත්තා ඒ අවශ්‍යතා පහළ තලයේ ඌන අවශ්‍යතා කියලා. ඉහළ තලයේ ගත්තා වර්ධන අවශ්‍යතා. මේ ඌන අවශ්‍යතා කියලා කියන්නේ සෑම ජීවියෙකුටම පොදු වූ සාධකයක්. හැබැයි වර්ධන අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියලා කියනවා. මෙම වර්ධන අවශ්‍යතා ආත්ම සාක්ෂාත් කර ගැනීම. එහෙම නැත්නම් පෞරුෂ වර්ධනයේ පදනම කියලා මාස්ලෝ කියනවා. එතකොට බලමු මාස්ලෝගේ මේ කියන අවශ්‍යතා දූරාවලිය. එතකොට මේකත් තියෙන්නේ අර කේතුවක ආකාරයක. පළවෙනි එක තමයි කාය ජීව අවශ්‍යතා. කාය ජීව අවශ්‍යතා තමයි පහළම මට්ටමේ තියෙන්නේ. ඉන්පස්සේ යනවා රැකවරණ අවශ්‍යතා. මේ අපි අරගත්තේ අර ඌන අවශ්‍යතා. මේක හැම ජීවියෙකුටම අවශ්‍ය දෙයක් කියලා. කාය ජීව අවශ්‍යතාවය, රැකවරණ අවශ්‍යතා, පිළිගැනීම සහ ආදර අවශ්‍යතා. හතරවෙනියට ස්වාභිමානී අවශ්‍යතා. ඔන්න ඔය ටික තමයි අර ඌන අවශ්‍යතා කියලා කියන්නේ. එතකොට මේ කියන අවශ්‍යතා සම්පූර්ණ වෙනකොට කාය ජීව අවශ්‍යතා සම්පූර්ණ, රැකවරණ අවශ්‍යතා,
රැකවරණ අවශ්‍යතා සම්පූර්ණ පිළිගැනීම සහ ආදර අවශ්‍යතා ඒව සම්පූර්ණ වෙනකොට ස්වාභිමානීය අවශ්‍යතා මේ ඌන අවශ්‍යතා සම්පූර්ණ වුණහම ඉන් පස්සේ යනවා ඉහළ අවශ්‍යතාවලට. ඒ මොනවද? ඉන් පස්සේ ප්‍රජානන අවශ්‍යතා, සෞන්දර්ය අවශ්‍යතා, ආත්ම පූර්ණ අවශ්‍යතා, උත්තරණ අවශ්‍යතා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ කාය ජීව අවශ්‍යතා, රැකවරණ අවශ්‍යතා නැත්තම් අර ප්‍රජානන අවශ්‍යතා සහ සෞන්දර්ය ඒ වගේ අවස්ථාවලට යන්න බෑ. අනිවාර්යෙන් ඉතින් පාසලකට යන්න වුණත් ළමයෙකුට කාලා බීලා ඇඳුම් පැළඳුම් ඒ ටික තියෙන්න ඕනේ. පොත්පත් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක කරගෙන යන්න බෑනේ. එතකොට මේ පහළ අවශ්‍යතා කියලා කිව්වේ එහෙම නැත්නම් ඌන අවශ්‍යතා කියලා කිව්වේ මූලික සාධක. ඒ මූලික සාධක සම්තෘප්ත වුණාට පස්සේ තමයි අර ඉහළ අවශ්‍යතාවලට යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේක නිකන් සරලව ගත්තොත් ගෙදර කණ්ඩ බොන්න නැතුව අපි වාහන ගන්න යන්නේ. අපි ඒ ටික ඉටු වෙලා ගෙයක් දොරක් හදාගත්තොත්නේ අපි ඊළඟ අර අවශ්‍යතාවලට යනන්නේ ඒ වගේ. මුලින්ම තියෙන කාය ජීව අවශ්‍යතා, රැකවරණ අවශ්‍යතා, ආදර අවශ්‍යතා. ඒක ඔයාලා මේ අපේ මිස්ලා මේ අවශ්‍යතා දූරාවලියේ හේතුව බලන්න. එතකොට මොක පැහැදිලි වෙන එක හරි සරල දෙයක්. ආත්ම සාක්ෂාත්කරණය කරගත් පුද්ගලයන් පිළිබඳ පරිශ්‍රණය කළ මාස්ලෝ ඔවුන් තුල කිසිදු වර්ධන දුබලතාවක් නොවූ අතර ඔවුන් Tamanගේ හැකියාවන් හා දක්ෂතාවයන් උපරිම ප්‍රයෝජන ගන්නා බව හෙළි කළේය. මේ කියන ආත්ම සාක්ෂාත්කරණය කරගත් පුද්ගලයන්ගේ පෞරුෂයේ ඉහළ මට්ටමක තියෙනවා කියලා කියනවා. එතකොට ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතාව උපරිම ප්‍රයෝජන ගන්නා බවත් ඔහු පවසනවා. ওই විදිහට තමයි මේ මනෝ මේ පෞරුෂ සංවර්ධන න්‍යායන් ටික විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට එතනින් මේ පෞරුෂ සංවර්ධන න්‍යායන් එතනින් අවසන් වෙනවා. එතකොට මේ කියන පෞරුෂ වර්ධනය කෙරෙහි ළමා පෞරුෂයන්ගේ වර්ධනය කෙරෙහි මානවවාදී න්‍යායෙන් ගුරුවරයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ටිකකුත් දක්වලා තියෙනවා. එතකොට අපිට මේ මානවවාදී න්‍යායෙන් ගුරුවරයෙක් වශයෙන් අපිට ගන්න පුළුවන් දරුවාගේ ස්ව සංකල්පය ධනාත්මක ලෙස ප්‍රතිජනනාත්මක ලෙස වර්ධනය කිරීමට ඉඩ සැලසීම පළවෙනි කාරණාව හැටියට. ළමා පෞරුෂ වර්ධනය කෙරේ මානවවාදී න්‍යායෙන් ගුරුවරයාට ගත හැකි ක්‍රියාමාර්ග. ළමා පෞරුෂ වර්ධනය කෙරේ මානවවාදී න්‍යායෙන් ගුරුවරයාට ගත හැකි ක්‍රියාමාර්ග. එතකොට ඒකේ පළවෙනි එක තමයි දරුවාගේ ස්ව සංකල්පය ධනාත්මක ලෙස ස්ව සංකල්පය. අපි කියන්නේ පුතේ ඉගෙන ගත්තොත් ඔයාට හොඳ මිනිස්සෙක් වෙන්න පුළුවන්, ඔයාට මේ විදිහට ගෙයක් දොරක් හදා ගන්න පුළුවන්, යාන වාහනයක් ගන්න පුළුවන්. ඔව මේව කරලා අපි අර වර්ධනය කරන්නේ ස්ව සංකල්ප. මේ ඔයාට හරි ඔයාගේ ජීවිතේ අපරාධ ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. අන්න අර දරුවා තුළ ස්ව සංකල්පය ඇති කරනවා. ධනාත්මක ලෙස ප්‍රතිජනනාත්මක ලෙස වර්ධනය කිරීමට ඉඩ සැලසීම. ඊට අමතරව ඊට අවශ්‍ය මානසික වාතාවරණය සකස් කරන්නත් ඕනේ. ඊට අවශ්‍ය මානසික වාතාවරණය සකස් කිරීම. ඊළඟට කියනවා මේකට උචිතම ක්‍රමය තමයිලු ළමයා පිළිගැනීම. ළමයාට හොඳ පිළිගැනීමක් දීම ස්ව සංකල්ප වර්ධනය කරන්න පුළුවන්. තමා පිළිබඳව අභිමානයක් දරුවා තුළ ඇති වෙනවා. එතකොට උචිතම ක්‍රමය පිළිගැනීම. ඊළඟට හතරවෙනි කරුණ වශයෙන් දක්වනවා පෞරුෂ වර්ධනයට පන්ති කාමරයේදී ඉන් පිටතදී ළමයි ජයග්‍රහණ අත්දැකීම් වලට අවස්ථාව ලබා දෙන්න ඕන කියලා. ළමයින්ට ජයග්‍රහණය අත්දැකීමට අවස්ථාව ලබා දෙන්න ඕන කියලා.
ඊළඟට පස්වෙනි කාරණාව හැටියට ළමයාගේ ආරක්ෂණ අවශ්‍යතා සපුරාලන්නත් ඕන. ළමයාගේ ආරක්ෂණ අවශ්‍යතා. ඊළඟට 6 වෙනි කරුණ වශයෙන් අන්‍යෝන්‍ය ආදරයෙන් යුත් පවුල් පරිසරයක් ළමයාට දෙමව්පියන් විසින් ඇති කර දීම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර දීමත් අවශ්‍ය වෙනවා කියන. පවුල් පරිසරය. ඒකත් සකස් කරලා දෙන්න ඕනේ කියලා කියනවා. පවුල් පරිසරය. එතකොට මේ විදිහට පෞරුෂය දියුණු වෙච්ච චරිතයක් තුළ මෙන්න මේ ලක්ෂණ ගොඩ නැගෙනවා කියලා කියනවා. එතකොට ඔන්න අපිට හොයාගන්න පුළුවන්. කීම පිළිුණ පොඩ්ඩක් නැවත කියනවද? අන්‍යෝන්‍ය ආදරය හා අන්‍යෝන්‍ය ආදරයෙන් යුත් පවුල් පරිසරයක්. අන්‍යෝන්‍ය ආදරයෙන් යුත් පවුල් පරිසරයක්. ළමයාට දෙමව්පියන් විසින් ඇති කර දීම. ඔහුගේ ආරක්ෂාව තහවුරු කර දීමකි කියලා. ඊට අමතරව අපිට ගන්න පුළුවන් අපේ හාමුදුරුවෝ අපේ ටීචර්ලා මේ ළමයාගේ පෞරුෂ සංවර්ධනය කරන්න මෙන්න මේ දේවල්. පෞද්ගලික වශයෙන් සිසුන් හඳුනා ගන්න. පෞද්ගලික වශයෙන් සිසුන් හඳුනා ගැනීම. සමු දෙවෙනි ප්‍රශ්නෙටද උත්තරේ කියන්නේ. ඔව්. දැන් කොහොමත් අපෙන් අහනවනේ මිස් මේ දරුවෙක් තුළ මේ පෞරුෂ ලක්ෂණ ඇති කිරීම සඳහා අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. ඒ පැත්තට නැඹුරු කරලා තමයි මේ දෙන්නේ. දැන් අර මීට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් මේ ළමයින්ගේ පෞරුෂ සංවර්ධනය සඳහා. එකක් තමයි පෞද්ගලික වශයෙන් සිසුන් හඳුනා ගැනීම. ඊළඟට මේ සිසුන්ට අපි ගුරුවරයෙකු මෙන්ම මිතුරෙකුද වෙන්න ඕනේ. ගුරුවරයෙක් වගේම මිතුරෙක් වෙන්න. ගුරුවරයෙක් වගේම මිතුරෙක් වෙන්න ඕනේ. මිතුරෙක් වීම. ඊළඟට ශිෂ්‍යයා තුළ ගුරුවරයා කෙරෙහි විශ්වාසයක් ඇති කරවන්නත් ඕනේ. ශිෂ්‍යයා තුළ ගුරුවරයා කෙරෙහි ඒ කියන්නේ අප තුළ අප කෙරෙහි ශිෂ්‍යයා තුළ විශ්වාසයක් ඇති කරවීම. ඊළඟට සිසුන්ගේ මේ හොඳ සමාජීය හැසිරීම අගය කරන්නත් ඕන. දැන් හොඳ දේවල් කරපුවාම අපි ඒක අගය කරන්නේ. ඊළඟට අවස්ථාව ලැබෙන අවස්ථාවල සිසුන් සමග අපිත් යම් ක්‍රියාකාරකම් වල නිරත වෙන්නත් ඕන. අවස්ථාව තියෙන වෙලාවල්. සමහරට ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෘෂිකර්මාන්තේ මොනවා හරි වැඩසටහන මේකක් වෙන්න පුළුවන්. සංගීතමය වැඩසටහනක් වෙන්න පුළුවන්. ළමයි එක්ක සුහදව අපි අර ගුරුවරයෙක් වශයෙන් අපිත් මේ දේවල් කරන්න ඕනේ කියලා කියන්නේ. ඊළඟට මේ සිසුන් තුළ තියෙන පෞද්ගලිකවම තියෙන වෙනස්කම් අපි හඳුනා ගන්නත් ඕන. කලින් එක චුට්ටක් අය කියන්න පුළුවන්ද? මොකද්ද මිස් මං කිව්වේ? මේ අවස්ථාවල් ලැබෙනකොට අවස්ථාව ඒ කියන්නේ අවස්ථානුකූලව සිසුන් සමග යම් කාර්යයන් වල නිරත වීම. හරි. පහක් අය කරනවා දෙපාරක් කියනකොට අප 6 වල තියෙන හරි. එතකොට තව මිස්ලා අපේ හාමුදුරන්ට එහෙනම් මම හිතන්නේ මේක විවෘත කරොත් තව මේවා කවුරු සංවර්ධනය කරන් තව කාරණා කියයි.
එතකොට අපි එක සාකච්ඡා කරමු. මේ ඊළඟට මේ පෞරුෂවත් චරිතයක් තුල දැන් අපි හිතමු දැන් අපි එහෙම උගන්වලා අපි කොහොමද ළමයා පෞරුෂවත් චරිතයක් කියලා හඳුනාගන්නේ? අන්න එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ලක්ෂණ ගොඩනගෙනවා පෞරුෂවත් චරිතයක් තුල. පළවෙනි එක දේ තමයි සහකම්පනය. සහකම්පනය ඇති වෙන. ඊළඟට දෙවෙනි එක විවෘත බව. දැන් අර අපි තුල ශිෂ්‍යයා මේ අපි ගැන ශිෂ්‍යයාට විශ්වාසයක් වෙනවා, ශිෂ්‍යයා විවෘත වෙනවා. විවෘතයි කියලා කියන්නේ ශිෂ්‍යයාගේ ඕනෑම දෙයක් ගුරුවරයාත් එක්ක කියන තත්ත්වයට එන. විවෘත බව. ඇහුම්කන් දීම. අව්‍යාජ බව. සුහද බව. පරාර්ථකාමී බව. පිළිගැනීම. කාරුණික බව. සැලකිල්ල. පරිණත බව. නායකත්වය සහ එඩිතර බව. අර අපිට අර පෞරුෂ සංවර්ධනය සඳහා ඒවත් දෙන්න පුළුවන්. ඒ ශිෂ්‍යයන්ට යම් වගකීම් පවරන්න පුළුවන්. ඒක අපි ලියාගත්තේ නෑ. වගකීම් පවරන්න මේ නායකත්වයේ දකින්නකොට ඒක දැක්කේ. වගකීම් පවරන්න ඕන. වගකීම් පවරනකොට ඔහු තුල විශ්වාසයක් ඇති කරවන්නත් ඕනේ අපි. පුතේ ඔයාට මේක බාර දුන්නේ. ඔයා මේක හොඳට කරයි කියලා මට විශ්වාසයි. එතකොට ඒ වගේ වගකීම් පවරපුවාම ළමයි ඒ තුල නායකව බිහිවෙලා වුන් ඒවා හොඳට කරලා ගන්න. ඊළඟට නායකත්වයේ එඩිතර බව ඉවසීම. ඊළඟට හෘද සාක්ෂියට අනුව වැඩ කිරීම. ඔන්න ඔය දේවල් පෞරුෂවත් චරිතයක් තුල දකින්න ලැබෙනවා. දැන් ඊට පස්සේ ඔන්න අපි පෞරුෂ ලක්ෂණ ගැන කතා කරා. තව මේවට අර ගුරුවරයාට සිසුන් තුළ පෞරුෂ ලක්ෂණ ඇති කරවන්න තව කරුණු කාරණා ගොඩක් ගන්න පුළුවන්. අපේ ටීචර් අපේ හාමුදුරුවෝ පොඩ්ඩක් ආයේ ගිහිල්ලා තව ඒවා ගැන හිතන්න එකතු කරගන්න. ඉන් පස්සේ අපි තව ඔය ප්‍රශ්න දිහා බලමු. ප්‍රශ්න දිහා බලලා සර් ඒ ප්‍රශ්නේ මට එකපාරක් කියන්න තව. මොකක්ද අහන්නේ? පෞරුෂවත් චරිතයක් තුළ දැකිය හැකි ලක්ෂණ. ඊට කලින් දුන්න ප්‍රශ්නේ. ඊට කලින් දුන්නේ අපේ හාමුදුරනේ පෞරුෂ වර්ධනය කෙරෙහි ගුරුවරයාට ගත හැකි ක්‍රියාමාර්ග. හරි ඕකේ. තෑන්ක්ස්. නන්ද හාමුදුරනේ මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ දැන්නම් ඇති. මේ පෞරුෂ සංවර්ධන න්‍යායන් වල මේ අපිට උගන්වලා තියෙන කතා කරා මේ විශේෂයෙන්ම පෞරුෂ සංවර්ධන න්‍යායන් තියෙන්නේ 5යි. අපිට උගන්වලා තියෙන්නේ ඒ 5ම ගැන කතා කරා. පළවෙනි එක තියෙනවා නෝට්ස් වල බලන්න මේ ගති ලක්ෂණ න්‍යාය කරලා තියෙනවා මේ විලියම් ෂෙල්ඩන් 1942 දී. ඊළඟට මේ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හා කාල් යුන් කියන කෙනා දෙන්න. ඊළඟට චර්යාවාදී න්‍යායන් ඉදිරිපත් කරලා තියෙනවා අයිවන් පාව්ලොව්, ජේ.බී. වොට්සන් සහ බී.ඒ. ස්කිනර් කියන විද්‍යාඥයෝ. ඊළඟට සමාජ ඉගෙනුම් න්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා ඇල්බර්ට් බන්දූරා. ඊළඟට මානවවාදී න්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා කාල් රොජර්ස් සහ ඒබ්‍රහම් මාස්ලෝ කියන සමාජ විද්‍යාඥයෝ. එතකොට මෙන්න මේ කියන 5 පිළිබඳව කරුණු ටිකක් මතක තියාගෙන ඒක පාසලටයි දරුවටයි ශිෂ්‍යයන්ටයි ගුරුවරයාටයි අදාළ කරගත්තා නම් මේ පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ යන්න පුළුවන්. සර් ඒක පැහැදිලිවම කරා. අවසාන වශයෙන් සාරාංශයකට කියන්න තියෙන්නේ ඔන්න ඔය කාරණා ටික තමයි. ඔය 5 පිළිබඳව න්‍යායන් 5යි තියෙන්නේ. න්‍යායන් 5 අදාළ කරගත්තා නම් හරි. බොහෝ විට ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ න්‍යායන් දෙකක් ඇසුරෙන් පැහැදිලි කරන්න. එහෙම නැත්නම් මේ දෙකේ අතර තියෙන මේ කියන්නේ ළමයාට සහ
පාසලට අදාළ කරගන්නේ කොහොමද කියන ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඉතින් එතකොට මේ න්‍යායන් පහ පිළිබඳව ටියුට් එකත් එක්ක ගලපගත්තා නම් වඩා සාර්ථකයි කියලා හිතනවා මේ පාඩමේ මේ සෙෂන් එකේ තියෙන වැඩ කොටස. බොහොම ස්තුතියි අවස්ථාවක් දුන්නට. බොහොම ස්තුතියි සර් මේ අපිත් එක්ක එකතු වෙලා මේවට එකතු කරාට අලුත් ආකාරය පහත දැක්වෙන න්‍යායන් දෙක ඇසුරින් විමසන්න කියලා සමහරලාට න්‍යායන් දෙකක් දීලා එහෙම දෙන්නත් පුළුවන්. එහෙම බැරිකමකුත් නේ. බැරි වෙලාවත් නම් කරලම දෙන්නත් පුළුවන් නේද? එහෙම වෙන්නත් පුළුවන්. මම අර අලුත් පේපර් එක ෂෙයා කරා. ඔව් ආමිස්. මිස් ඒකේ හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා. පොඩ්ඩක් බලන්න අපේ බලමු. මිස් ෂෙයා කරා කියලා කිව්ව පේපරේ. මිස් පොඩ්ඩක් දාන්න පුළුවන්ද? zoom කරන්න. පැහැදිලි මදි ඉතින් ලොකු කරන්න බෑ. මේකේ තියෙන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව යන අර්ථකථනය කර ඊට අයත් විෂය ශාස්ත්‍රය රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරන්න. හතරවෙනි ප්‍රශ්නේ 4-1 සර්. 4-1 මේ ස්ක්‍රීන් එක දාලා තියෙන්නේ සර්. ගෝඩන් ඇල්ෆොට් ඉදිරිපත් කරන ලද නිර්වචනයට අනුව පෞරුෂය කෙටියෙන් කෙටියෙන් පැහැදිලි කර පෞරුෂ සංවර්ධනයට බලපාන සාධක 4ක් කෙටියෙන් විස්තර කරන්න. එතන අහන්නේ සාධක න්‍යායන් නෙමෙයි. එතකොට ගෝල්ඩන් ඇල්ෆර්ට් අපි ඒක මුලින්ම ගත්තා. ගෝල්ඩන් ඇල්ෆර්ට් ඉදිරිපත් කරලා තියෙන නිර්වචනය තමයි ඒ පුද්ගලයාට සුවිශේෂ වූ පරිසරයට අනුව ඔහුගේ ඇයගේ චර්යාව හා චින්තනය නියත කරන පුද්ගලයා තුළ වූ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂයයි කියලා. ඒ තමයි ගෝල්ඩන් ඇල්ෆර්ට් ඉදිරිපත් කරපු නිර්වචනය. ඊට පස්සේ නිර්වචනයට අනුව පෞරුෂය කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට අපිට පුළුවන් ඒක කෙටියෙන් පැහැදිලි කරන්න. ඒ පුද්ගලයාට සුවිශේෂ වූ පරිසරයට අනුව. එතකොට පරිසරයට අනුව කොහොමද ඔහුගේ පෞරුෂය හැඩ ගැසෙන්නේ? ඊළඟ චර්යාව, චින්තනය. එතකොට ඔහුගේ චර්යාවයි චින්තනය නියත කරන පුද්ගලයා තුළ වූ මනෝභෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය කියලා කියන්නේ වෙනස් වෙන සංවිධානයේ පෞරුෂයයි. එතකොට ඒ ඔස්සේ ඒක විස්තර කරනවා. ඊළඟට අහනවා ඒ සඳහා ওই පෞරුෂ සංවර්ධනයට බලපාන සාධක 4ක්. එතකොට අපි එදා කතා කරා මේ සාධක ටික. එකක් තමයි ජීව විද්‍යාත්මක සාධකය, පවුල හා සමාජය. ඊළඟට ওই පවුල හා සමාජයේ තමයි අර පුළුම් පුරවපු වඳුරු අම්මා සහ යකඩ වඳුරු අම්මා ගෙන් අර වඳුරු පැටවුන්ට කිරි දීපු කතාව එන්නේ. පවුල හා සමාජය බලපානවා කියන එක. සමවයස් කණ්ඩායම්. ඊළඟට පාසල හා සමාජය. ඊළඟට ආගම සහ සංස්කෘතිය. ඊළඟට ආත්ම අවබෝධය සහ ආත්ම සංකල්පය. පුද්ගල අත්දැකීම්. මෙන්න මේවා තමයි ඒ පෞරුෂ කෙරෙහි බලපාන සාධක. ඊළඟ අහන්නේ ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියේදී සිසු පෞරුෂ වර්ධනය සඳහා වෘත්තිමය ගුරුවරයෙකු වශයෙන් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග 4ක් පැහැදිලි කරන්න. ඔන්න දැන් අපි ඉස්සෙල්ලා කිව්වා. දැන් එකක් අපි කතා කරේ දේව අවසානයේ ක්‍රීඩා සඳහා යොමු කරවන්න පුළුවන්. නායකත්වයේ වගේ වගකීම් පවරන්න පුළුවන්. ශිෂ්‍යයාව අගය කිරීම සහ පිළිගැනීම කරන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ සර් නේ. ඒ වගේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් රෙකෝඩ් එක විලියම් මැක්ඩුගල්ගේ සහජ ලැදියා න්‍යාය තියෙනවා විලියම් මැක්ඩුගල්ගේ දෙවෙනි එක පුද්ගල න්‍යායන් වලම තියෙනවා මනෝවිශ්ලේෂණ න්‍යාය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ
ඒතර සමාජ න්‍යායන් වල තියෙනවා මේ සංස්කෘතික රටනා න්‍යාය මාග්‍රට් මීඩ්ගේ, ශේෂ්ත්‍ර න්‍යාය විදියට කර්ට් ලෙවින්ගේ, ඊළාට සම්මිශ්‍රණ න්‍යායන් විදියට මේ වත්මන් පිළිගැනීම තියෙන මේක සම්මිශ්‍රණ න්‍යායන් පිළිබඳව. එතකොට ඒකේ අවශ්‍යතා න්‍යාය තියෙන අපි කතා කරපු මේ ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය, අවශ්‍යතා වර්ගීකරණය තියෙනවා මරේගේ අවශ්‍යතා වර්ගීකරණය. ඔන්න ඔය න්‍යායන් 6 තමයි අපිට චින්තකස උගන්වලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න වලට ගොඩ නැගෙනවා නම් ඔය ආශ්‍රයෙන් තමයි ගොඩ නැගෙනවා නම් ගොඩ නැගෙන්නේ. මොකද්ද සයි මාතෘකාව? අභිප්‍රේරණය. අභිප්‍රේරණයනේ. හරි. මම නම් මේ හාමුදුරනේ මේ න්‍යායන් ටික එකට ගොනු කරලා තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ මම දැන් සාමාන්‍යයෙන් මේ ළමා සංවර්ධන න්‍යායන් අපිට 4ක් උගන්වලා තියෙනවා. පෞරුෂ න්‍යායන් 5ක් උගන්වලා තියෙනවා. ඉගෙනීම් න්‍යායන් වල කොටස් දෙකකට කඩලා තියෙනවා. චර්යා ඉගෙනුම් න්‍යායයි ප්‍රජානන ඉගෙනුම් න්‍යායයි. චර්යා ඉගෙනුම් න්‍යාය 3ක් තියෙනවා. ප්‍රජානන ඉගෙනුම් න්‍යාය 5ක් කරලා තියෙනවා. අභිප්‍රේරණ න්‍යායන් 6ක් කරලා තියෙනවා. ඊළඟට මේ බහුවිධ බුද්ධි න්‍යාය කරලා තියෙනවා. ඊළඟට මතකාකෘති වලට තව න්‍යායක් තියෙනවා. ඊළඟට ඉගෙනුම් මාරුව පිළිබඳ න්‍යායන් 5ක් කරලා තියෙනවා. සංජානන පිළිබඳව න්‍යායක් කරලා තියෙනවා. ඔන්න ඔය න්‍යායන් ටිකෙන් තමයි එන්නේ. න්‍යායන් ටික ආපු ගමන්ම න්‍යාය හොයාගත්තා. ඊළඟට න්‍යායෙන් ගුරුවරයාට කොහොමද ළමයාට කොහොමද කියන එක ලියන එක තමයි මගේ නම් අභිප්‍රාය මේ පේපර් එකේ. න්‍යාය ඔස්සේ යන එක තමයි. ඔව් ඒක තමයි පහසු. හැබැයි ඒක සර් කියන එක හරි. ඒ ටික ලං කරගෙන මේවා තියාගත්තාම ඉතින් ලේසි නේද? මම නම් න්‍යායන් ටික තමයි සර් මේ ලියාගෙන තියෙන්නේ. මෙතන කොහෙන් ඇහුවත් න්‍යායකනේ අහන්නේ. න්‍යායක් පාද කරගෙනම තමයි අහන්නේ. අපි න්‍යාය දැනගෙන ඊට පස්සේ න්‍යාය දැනගෙන ඉන්නවා නම් න්‍යාය කෙටියෙන් පොඩි සටහනක් දාගෙන තියෙනවා. න්‍යාය ගන්තම් හරි නෝට් එකට යන්න පුළුවන් අපිට. නෝට් එකට ගිහිල්ලා නෝට් එකෙන් ගුරුවරයාටයි ළමයාටයි අදාළ කරගත්තා නම් ඔතනින් එහාට මොනවත්ම අහන්න දෙයක් නැහැ. දැන් මම මේ කියන්නේ මේ න්‍යාය ටික මම ලියාගෙන තියෙන න්‍යායයි න්‍යාය කරේ කවුද කියලායි. එතකොට අඩුම තරම ඒකට ලියා ගන්න පුළුවන්. තුසන්ත සර්. ඔව්. හිරාන් සර් කිව්වා වගේ සර් මේ යෝජනාවක් කරන්න කැමතියි. ඒ කියන්නේ මේ දැන් අපිට ඒ තියෙන දැන් කාලෙත් අඩු නිසා සර් දැන් ඒ තියෙන න්‍යායන් ටිකට අදාළව අපි එන්න පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන් ප්‍රශ්න ටිකක් හදාගෙන ඒවටම ඉලක්ක කරලා කතා කළොත් සර් ලේසි වෙයි නේද අපිට කාලය ඉතුරු කරගන්න. ඔව් එහෙමනම් ඔව් මිස් ඒක හොඳයි තමයි. මේ අපි එහෙම කර ළමා සංවර්ධන න්‍යාය. ඒ න්‍යායන් 4 තමයි මනෝ විශ්ලේෂණවාදී න්‍යාය. මේකේ ඉන්නවා විද්‍යාඥයෝ විදියට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්නවා, කාල් යුන් ඉන්නවා, ඇනා ෆ්‍රොයිඩ් ඉන්නවා, එරික් එරික්සන් ඉන්නවා. ඊළඟට දෙවෙනි න්‍යාය එන්නේ අපිට ප්‍රජානන බුද්ධි වර්ධන න්‍යාය. ඒ කියන්නේ ජීන් පියාජේගේ. එයාගේම අනුගාමිකයෙක් තමයි කර්ට් ලෙවින්. හරි. ඊළඟට ආයු කාල මානව සංවර්ධන න්‍යාය ඉන්නවා අපිට කරලා තියෙනවා එරික් එරික්සන්. මේ දෙක අනිවාර්යයෙන්ම එනවාමයි. ඒ කියන්නේ බුද්ධි ප්‍රජානන, ඒ කියන්නේ ජීන් පියාජේ එරික් එරික්සන් අපිට හොඳටම කරලා තියෙනවා. ඊළඟට හතරවෙනි න්‍යාය තමයි සදාචාර සංවර්ධනය පිළිබඳ මේ කෝල්බර්ග්ගේ න්‍යාය. මේක අපිට කරලා නැහැ. නමුත් ටියුට් එකේ තියෙනවා. සදාචාර සංවර්ධනය පිළිබඳ කෝල්බර්ග්ගේ න්‍යාය. අනිත් කණ්ඩායම් වලට කරලා තියෙනවද දන්නේ නැහැ. TX එකට නම් අපිට කරලා නැහැ. ඒ කියන්නේ ඒතකොට ළමා සංවර්ධනයේට නේද? න්‍යායන් මේ හතරෙන් තමයි අහනවා නම් අහන්නේ. හරි. මේ දෙවෙනි පොඩ්ඩක් කියන ජීන් පියාජේගේ මේ ප්‍රජානන බුද්ධි සංවර්ධන න්‍යාය. බුද්ධි වර්ධන න්‍යාය කියන්නේ ප්‍රජානන වර්ධන න්‍යාය කියලා අපිට උගන්වලා තියෙන්නේ. නැත්නම් බුද්ධි වර්ධන න්‍යාය කිව්වත් හරි. ඒක දෙක. ඊළඟට පෞරුෂ හා පෞරුෂ අපි දැන් අද කතා කරන්නේ. ඔව් පෞරුෂ සංවර්ධන න්‍යාය 5. හරි. ඒක හරි. පළවෙනි එක මනෝ විශ්ලේෂණවාදී න්‍යාය මිස්. ඊළඟට මේ අපි පෞරුෂ සංවර්ධන න්‍යායන් ටික අද හරිනේ අපි කතා කරානේ. ඒක අද ආයි කතා කරන්න ඕනේ නැහනේ. ඊළඟට ඉගෙනුම් න්‍යායන් පිළිබඳව කරලා තියෙනවා චර්යාවාදී ඉගෙනුම් න්‍යාය කරලා තියෙන්නේ චින්තක සර්.
එතනදී එනවා අපිට ප්‍රබෝධක ප්‍රතිචාර න්‍යායයි නැත්නම් ඒකට කියනවා අපි තත්තරදී ගෙනුම් න්‍යාය කියලා. මේක ඉදිරිපත් කරලා තියෙන්නේ තෝන්ඩයික්, E.L. තෝන්ඩයික්. ඒකේ මේ තෝන්ඩයික් ඉදිරිපත් කරපු ඒක පරීක්ෂණයත් එක්කම මතක තියාගන්න මේ අර බලලගේ පරීක්ෂණ. ඔව් බලලගේ පරීක්ෂණය. ඒක මතක් කරගත්තාම මේක අනිවාර්යයෙන්ම දිගටම ලියන්න පුළුවන්. ඊළඟට මේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය මේ සම්භාව්‍ය ආරෝපණ න්‍යායෙන්නේ බල්ලගේ පයිවන් පැව්ලෝගේ අද කතා කරේ. ඔව් ඊළඟට එනවා කරණ ආරෝපණ න්‍යාය නැත්නම් මේකට කියනවා ප්‍රකාරක ආරෝපණ න්‍යාය කියලා B.A. ස්කිනර්ගේ මේක තමයි පරවියගේ. පරවිය බොත්තරම කොටනකොට ධාන්‍යටයක් ලැබෙන්නේ. ඊළඟට ප්‍රජානන ඉගෙනුම් න්‍යාය අපිට කරලා තියෙනවා. මේක අපිට කරේ සමුද්‍ර මැඩම් කරේ. පළවෙනි ප්‍රජානන ඉගෙනුම් න්‍යායන් 5ක් අපිට කරලා තියෙනවා. මේ ගෙස්ටෝල්ට් න්‍යාය, ඒ කියන්නේ සමස්තය පිළිබඳ න්‍යාය. මේකේ ඉන්නවා කීප දෙනෙක්ම ඉන්නවා. මැක්ස් වයිතම ඉන්නවා, කර්ට් කොෆ්කා ඉන්නවා. මැක්ස් වයිතම, කර්ට් කොෆ්කා, වුල්ෆෑන් කොෆ්ලර්, එඩ්වර්ඩ් ටෝල්මන්. මේ 4 දෙනා තමයි මේක ඉදිරිපත් කරන්නේ. ඒකෙන් කැඩිලාවිල්ලා කෙනෙක් ඉදිරිපත් කරනවා අර ගැටලු විසඳීමේ න්‍යාය ඉදිරිපත් කරන චිම්පන්සියක පරීක්ෂණය. අර කෙසල් ගෙඩි ඇවරියක් තියලා කූඩුවෙන් එහා පැත්තට දාලා අන්න ඒක පරීක්ෂණ ඉදිරිපත් කරනවා ප්‍රතිවේදයේ පිළිබඳ න්‍යාය කියලා කියන්නේ. මේක ඉදිරිපත් කරන්නේ වුල්ෆෑන් කොෆ්ලර්. ඊළඟට මේ සංඥා න්‍යාය ගැටලු විසඳීමේ න්‍යාය කියලාත් කියනවා මේකට. ගැටලු විසඳීමේ න්‍යාය කියලාත් කියනවා. ගෙස්ටෝල්ට් න්‍යායට කියනවා සමස්තය පිළිබඳ න්‍යාය කියලාත් කියනවා. විවිධ නම් වලින් අපෙන් අහන්න පුළුවන් එකකින්ද සමාන පද ටික ඔක්කොම ලියා ගන්න. ඉරන් සර් කියන්න අපි හමුදුරනේ. ෆුල් මවුල් වෙනවා සරම කියන්නේ අද්දි. නෑ හාමුදුරුවෝ මේ සතිය තුල අපි මේවා කරගමු කෙටියෙන්. අපි ලියා ගමු හාමුදුරුවනේ. උදව්වක් දෙන්න. සාම්පිට අපි මේ වගුවකට ගත්තොත් මොකද මේ හිරාන්ස කියන ඒවා ටික වෙන වෙන මේ කියන්නේ ළමා සංවර්ධන න්‍යායන් ඊළඟට ඒවා වල ප්‍රජානන සිතියම් න්‍යාය කියනවා. ප්‍රජානන සිතියම් න්‍යාය. එහෙම නැත්නම් සංඥා න්‍යාය කියලාත් මේකට කියනවා. ඔහු අපිට කරේ නෑනේ. මම කරලා තියෙනවා සර්. එහෙමද? අපි SY අපිට කරලා නෑ සර්. අදයි යන්නේ. ඒක තමයි කියන්නේ. මේක නැත්තම් සංඥා න්‍යාය කියලා කියනවා. සංඥා න්‍යාය කියලා කියනවා මේකට. මේක කරලා තියෙන්නේ මේ එඩ්වර්ඩ් ටෝල්මන් කියන කෙනා. ඊළඟට මේ සමාජ ප්‍රජාන න්‍යාය ඇල්බර්ට් බන්දූරා. හිරන් සර් අපි ඕකට සෙට් වෙමු සිකුරාදටම. හරි සර් ඔක්කොම ටික හදලා දෙන්න නැත්තම් මේක ගොඩ දාන්න බෑ. ඊළඟට ලියන්න තියෙන එක දාන්න බැරිද chat එකට? අවසානයක තියෙන ඉගෙනුම් න්‍යායන් වල ප්‍රජානන ඉගෙනුම් න්‍යාය වෙන අවසානයක තමයි ප්‍රජානන නිර්මාපී න්‍යාය. මේක ඉදිරිපත් කරන්නේ ජෙරම් බෲනර්. ඒ කියන්නේ අර කලින් කියව අපි අර ඉගෙන ගත්ත බෲනර් නෙමෙයි නේද සර්? එයා තමයි හඳුරන්නේ. බෲනර් තමයි. මේ ජෙරම් බෲනර් කියන්නේ එයා තමයි. ඒ කියන්නේ මෙයාගේ මේ ඉගෙනුම් න්‍යායන් මේක ප්‍රජානන ඉගෙනුම් න්‍යායන් 5ක් තියෙනවා. චර්යාවාදී ඉගෙනුම් න්‍යායන් 3ක් තියෙනවා. එතකොට චර්යාවාදී ඉගෙනුම් න්‍යායන් සම්පූර්ණයෙන්ම කරලා තියෙන චින්තක සර්. බැරි වෙලාවත් මේකෙන් ආවොත් එහෙම චින්තක සර්ට ගැළපෙන විදිහට තමයි අපි ලියන්න ඕනේ. එයාගේ අර ඉදිරිය දැක්මක් තියෙන්න ඕනේ. අමතර කරුණු ටිකක් තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රජානන ඉගෙනුම් න්‍යාය නම් යන්තම් ෂේප් වෙත හැකි. මොකද සමුද්‍ර මැඩම් කරන්නේ පොයින්ට් ෆෝම් එකෙන් ලියලා තිබුණා නම් එයාට ඒ ඇති. හරි. එතකොට මේ ප්‍රජානන මොකද සමාජ ප්‍රජානන න්‍යාය කියන්නේ වෙනම එකක් නේද? සමාජ ප්‍රජානන න්‍යාය කියන්නේ සර් මේ ඇල්බර්ට් බන්දූරා වෙනම න්‍යායක්. දැන් මෙතන අපි පොඩ්ඩක් මොලෙන් කල්පනා කරන්න ඕනේ මේ හැමතැනම මනෝවිශ්ලේෂණ න්‍යාය තියෙනවා. එතකොට ඒ අදාළ තැනට ඒ මනෝවිශ්ලේෂණ න්‍යායෙන් තියෙන එක ගලව ගන්න අපි දැනගන්න ඕනේ.
උදාහරණයක් විදිහට ළමා සංවර්ධන න්‍යායත් මනෝවිශ්ලේෂණ න්‍යාය තියෙනවා. එතකොට ඒකට ඒ පැත්තට ලියන්න ඕනේ. ඊළඟ පෞරුෂ න්‍යායන් වලදී පෞරුෂයක් තියෙනවා මනෝවිශ්ලේෂණ ඒකට ඒ පැත්තෙන් ලියන්න ඕනේ. අපිට අර සම්පූර්ණ ළමා සංවර්ධන එතන ලියලා හරියන්නේ නැහැ. එතන කතා කරන්න ඕනේ පෞරුෂය. ඊළඟට අභිප්‍රේරණ න්‍යායන් වලත් තියෙනවා මනෝවිශ්ලේෂණ න්‍යාය. එතකොට අභිප්‍රේරණය කරන එක සම්බන්ධයෙන් තමයි ලියන්න ඕනේ. මේක ටිකක් අර අතුරු යනවා වගේ වැඩක්. අතුරු යන්න දින සර්. අපි යන් කොහොම හරි. අපිට සර් මේ අපි හිරාන සර් ඔය හැම න්‍යායක්ම එකම දෙයනේ කියන්නේ අපිට ඔය කියන ප්‍රධාන මාතෘකාව වලට අහලා තියෙන කොටසකට ගලව ගන්න විතරයි තියෙන්නේ ඒක දේවල් වලට ගලපවන්න තියෙන්නේ. අර හරියට නිකන් උසස් පෙළදී අර එකම කවි ටික එහෙට මෙහෙට දාලා ඕන ප්‍රශ්නයකට ගැලපෙ කෝකටත් අයිරේ වගේ අන්න ඒක තමයි කරන්න තියෙන්නේ. අන්න හරි. ඊළඟට න්‍යාය මොකක්ද කියලා අපිට හොඳට ඔළුවේ තියෙන්න ඕනේ මේ එක න්‍යායක් මොකක්ද මේකෙන් කියන්නේ කියලා හොඳටම ඔළුවේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ගලපවන්න පුළුවන් වෙන්නේ කොහෙට හරි. නැත්නම් ඉවරයි. ඊළඟට තියෙනවා අපිට ඉගෙනුම් මාරුව පිළිබඳ න්‍යායන් 5ක් කරලා තියෙනවා. ඒ කියන්නේ මත විදියට මේවා ඉදිරිපත් කරලා තියෙන්නේ මේ මණ්ඩල මතය. ඒක ඉදිරිපත් කරපු කෙනෙක් නම් නැහැ. දීලා ඊළඟට අංග සමසාධක මතය කියලා තියෙනවා. ඒක ඉදිරිපත් කරලා තියෙන ටෝන්ඩයික්, E.L. ටෝන්ඩයික් 1921 දී. ඊළඟට සාමාන්‍යකරණ න්‍යාය ඉදිරිපත් කරලා තියෙනවා ජූඩ් කියන කෙනා 1941. ඊළඟට මේ පරමාදර්ශී මතය ඉදිරිපත් කරලා තියෙනවා රොයිඩ්ගර් හා බැග්ලි කියන දෙන්න. රොයිඩ්ගර් හා බැග්ලි. යක්කුන්ට කාලා නිදාගෙන ඉන්න බැර එක එක ඒවා හොයාගෙන දැන් අපි පාඩම් කරහල්ලකෝ. ඊළඟට ඉදිරිපත් කරලා තියෙනවා පස්වෙනි කාරණේ සිරිල් බර්ඩ්. මෙයාව නම් දන්නවනේ අපි සිරිල් බර්ඩ්ගේ මතය කියලා ඉදිරිපත් කරන්නේ. ඊළඟට අර ක්‍රිකට් විනිසුරුවරයා නේද? ඊළඟට මේ හිරන් සර් අපිට ඕකට මේ ඔය හදන ස්ට්‍රක්චර් එක තියෙනවනේ සැකිල්ල. එහෙම හැමදෙරනේ. සැකිල්ල ගෲප් එකට දැම්මොත් එහෙම හැමෝටම පොඩි මේ අවබෝධයකට එන්න පුළුවන්. මෙන්න මේ හැබැයි හැමදෙරනේ මෙහෙම දෙයක්ත් තියෙනවා. අර අපිම පොඩ්ඩක් හොයාගත්තොත් මේක අවබෝධ කරගන්න ලේසි. නෑ හරි සර්. ඒ කියන්නේ සෝන්සර් මෙහෙමයි. දැන් අපි හොයන්න ගියාම අපි හොවර්ඩ් ගාර්ඩනර්ගේ ඒක තියෙනවා ලොකු පාඩමක්. ඒ කියන්නේ ඒක චින්තක සර් කරලා තියෙන්නේ. ඊළඟට මේ මතකාකෘති කියලා උගන්වලා තියෙනවා මේ ඇට්කින්සන් හා ස්චිෆ්රින් කියන කෙනා. ඒ දෙන්න ඉදිරිපත් කරලා තියෙන්නේ මතකාකෘති. ඇට්කින්සන් හා ස්චිෆ්රින්. ඒකම නේද සර් මතකයේ සහ අමතක වීම කියලා දෙකම තියෙන්නේ. මතකය හා අමතක වීම කියන නෝට් එකේ මේක තියෙනවා. ඒ ටියුට් එකේ තියෙනවා. ඊළඟට මේ සංජානනය පිළිබඳ ගෙට්ස්ටෝල්ට් න්‍යායවාදීන්ගේ මතය ඉදිරිපත් කරලා තියෙනවා. සංජානනවාදී කියන්නේ මේ සංජානනය පිළිබඳ. දැන් ඇත්තටම මේක බැලුවාම මගෙත් ඔළුව දැන් ටීචර්ස්ලට බය හිතෙනවා ඇති. මේක මම සිකුරාදට කිව්වනම් එහෙම සිකුරාදට ඔයගොල්ලෝ සෑහෙන්න බය වෙනවා. ඒ කියන්නේ මේ අවසාන දවසනේ ආයි අපි හම්බ වෙන්නෙත් නැහැ. ඒ නිසා අනේ කරුණා කරලා මේ තියෙන නෝට්ස් ටික යන්තම් චුට්ටක්වත් හොයාගන්න. චුට්ටක්වත් හොයාගන්න පොඩි දෙයක් හරි දැනගන්න. පොඩි දෙයක් හරි මේ සම්බන්ධයෙන් පොඩ්ඩක් හොයන්න. කාගේ හරි නෝට්ස් දැන් තාරින්දි මිස්ගේ නෝට්ස් තියෙනවනේ. ඒකෙන් පුළුවන් නම් ඒ සිකුරාදට කලින් ඒ කියන්නේ අපි කතා වුණේ සිකුරාදට කලින් අපි ඒකේ ලින්ක් එක දෙනවා ගෲප් එකේ. බදාදට විතර දෙන්නම් ලින්ක් එක. එතකොට ඔයාලට ගෲප් එකට ගිහිල්ලා ඒ ඔය කියන අදාළ කරුණු ටික හොඳට බලා ගන්න පුළුවන්. ඒ බලාගෙන රිවිෂන් එකට එන්න කලින් හොඳට පාඩම් කරගෙන ආවනම් රිවිෂන් එක ඉතා සාර්ථකයි. බලාගෙන ආවනම් හරි. එහෙම තමයි කරන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් චුට්ටක් මේ කරුණු ටිකක් හොයාගත්තා නම් එතකොට ඕගොල්ලන්ටත් මතක් වෙයි මෙන්න මේ ඒක වැඩි දුර ඕනේ නැහැ. මේගොල්ලන්ගේ මෙයා කවුද ඉදිරිපත් කරේ ඊළඟට එයාගේ මූලධර්මය මොකක්ද ඊට පස්සේ ඒක ගුරුවරයාට කොහොමද ළමයාට කොහොමද කියන එක හදාගත්තා නම් හරි. එතකොට මේ මම චුට්ටක් මේ තව චුට්ටක් මේක පැහැදිලි කරන්නම් චුට්ටක් මේ විනාඩි 5ක් විතර අරගෙන මේ එනෝකා මිස් කරලා තියෙනවා එනෝකා මැඩම් කරලා තියෙනවා මේ අධ්‍යාපන හා අධ්‍යාපන මනෝවිද්‍යාව හැඳින්වීම ඊළඟට මානව සංවර්ධනය ළමා සංවර්ධනය හා සම්බන්ධ න්‍යායාත්මක ප්‍රවේශ ඊළඟට ළමා සංවර්ධන අවදි ආකල්ප සංවර්ධනය භාෂාව චින්තනය නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීම කියලා. ඔන්න ඔය මාතෘකා 6 කරලා තියෙන ඉනෝකා මැඩම්. එතකොට මේ ඉනෝකා මැඩම්ට ලියන්න ඕන විදිය පොයින්ට් ෆෝම් එකෙන් ඇති. අර සාමාන්‍ය කරුණු ටික පොයින්ට් ෆෝම් එකෙන් ලිව්වනම් මැඩම්ගේ තියෙන ටියුට් එකෙන්ම ගහලා දැම්මනම් වැඩේ ගොඩ. ඊළඟට
ආයෙත් පොඩ්ඩක් කියන්නේ ඉනෝක මැඩම් මොනවද කරේ? අධ්‍යාපන මනෝවිද්‍යාව හැඳින්වීම මානව සංවර්ධනය. මොකද මේ ඉනෝක මැඩම්ගේ නෝට් පැහැදිලි. ඊළඟට ළමා සංවර්ධනය හා සම්බන්ධ න්‍යායාත්මක ප්‍රවේශය. ඊළඟට ළමා සංවර්ධන අවදි. ආකල්ප සංවර්ධනය. ඊළඟට කරලා තියෙනවා මේ භාෂාව චින්තනය නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීම කියලා. භාෂාව චින්තනය නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීම කියලා ඒක එක දවසක අවසාන එක. ඔන්න ඔය 6 ඉනෝකා මැඩම්ගේ නෝට් පැහැදිලි ටියුට් එහෙම දාලා තියෙනවා. ඉතින් එතකොට ඒ ස්ලයිඩ්ස් වලින් ගොනු කරගත්තා නම් ප්‍රශ්නෙට හරියටම හරි. ඊළඟට සමුද්‍ර මැඩම් කරලා තියෙනවා පෞරුෂ හා පෞරුෂ සංවර්ධන න්‍යායන් කියලා අංක 1. ඒ කියන්නේ දවස් 2කට මෙයා කරලා තියෙන්නේ. පෞරුෂ හා සෞරුෂ සංවර්ධන න්‍යායන් ඒක පළවෙනි දවසේ කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි දවසෙත් ඒකේ කොටසක් කරලා ඊළඟට ගිහින් තියෙනවා මතකය හා අමතක වීම කියලා. ඒ කියන්නේ ඇත්තටම මෙතන පෞරුෂ හා පෞරුෂ සංවර්ධන න්‍යායන් පිළිබඳව තමයි අර කතා කරලා තියෙන අර අපි කතා කරපු ඒවා ටික අද. ඊළඟට තුන්වෙනි දවසේ යා කරලා තියෙනවා මේ මැඩම් කරලා තියෙනවා මේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන්. ඊළඟට කරලා තියෙනවා මේ ජීන් පියාජේගේ බුද්ධි සංවර්ධන න්‍යාය. එහෙම නැත්නම් ප්‍රජානන සංවර්ධන න්‍යාය. අපි ඒක කතා කරානේ. එතකොට ඒ සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ඊළඟට මේ සංකල්ප සාධනය හා ඉගෙනුම් ඉගෙනවීම ක්‍රියාවලිය. සංකල්ප සාධනය ගැන කතා කරලා තියෙනවා මේ 5 වෙනි දවසේ. ඒ සමුද්‍ර මැඩම්ද? ඒ සමුද්‍ර මැඩම්මයි කරලා තියෙන්නේ. ඊළඟට කරලා තියෙනවා මේ 6 වෙනි ලෙක්චර් එකේද ප්‍රජානන ඉගෙනුම් න්‍යායන්. ප්‍රජානන ඉගෙනුම් න්‍යායන්. දැන් මම අර ප්‍රජානන ඉගෙනුම් න්‍යායන් ටිකක් කිව්වේ අන්නේ න්‍යායන් ටික තමයි කරලා තියෙන්නේ. අවසාන දවසේ. එතකොට මේ 6 තමයි සමුද්‍ර මැඩම් කරලා තියෙන්නේ. එතකොට සමුද්‍ර මැඩමුත් පැහැදිලිව නෝට්ස් දීලා තියෙනවා, පැහැදිලිව ටියුට්ස් දීලා තියෙනවා. ඒ ටිකෙන් මේකට ලියත හැකි ගොඩාක් ලියන්න යන්නත් එපා. කරුණු ටික අර පොයින්ට් ෆෝම් එකෙන් මම නම් කරන්නේ ඒකයි. පොයින්ට් ෆෝම් එකෙන් දෙන්න තියෙන හැම දෙයක්ම දෙන්න උත්සාහයක් කරනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අහලා තියෙන. එතකොට කොහෙන් හරි ලකුණු දෙයි. නැත්තම් නෝට් එක හරි ලියන්න. එතන නෝට් එක හරි ලියන්න. එතකොට ලකුණු මොනවත් ලියලා නැත්තේ නෑනේ අපි. ලියලා තියෙනවා. ලකුණු දෙන්න පුළුවන් ගන්නක් දෙයි. ඊළඟට මේ චින්තක සර් බොහොම අඩුවෙන් නෝට් දීලා තියෙන්නේ. බොහොම අඩුවෙන් පොයින්ට් ෆෝම් එකෙන් කරුණු දීලා ලිස්සලා ගිහින් තියෙනවා. ඒව හොයන්න කියලා ලියලා තියෙන හැමතැනම. එතකොට මේ අපි ලිස්සලා ගිහින් කියලා කියන්නේ මේ වැරදවා හිතන්න එපා. මගේ ගෲප් එකේ ඉන්න සර් හොඳයි. නමුත් අපිට නෝට් දීලා තියෙන අඩුයි. ඒ කියන්නේ සර්ට අවශ්‍ය කරන්නේ අනාගතය පිළිබඳව අපි හොයලා ශිෂ්‍ය කේන්ද්‍රීය වෙලා ඒ ශිෂ්‍ය කේන්ද්‍රීය තුලින් යම් කිසි කරුණක් හොයා ගැනීම. එතකොට මේ පළවෙනි මේ නෝට් පළවෙනි එයා කරලා තියෙන්නේ අභිප්‍රේරණය. ඒ කියන්නේ පෙළඹවීම සම්පූර්ණයෙන්ම කරලා තියෙන සර්. ඊළඟට ඉගෙනුම හා ඉගෙනුම න්‍යායන්. ඒ කියන්නේ සර් තමයි කරලා තියෙන චර්යාවාදී ඉගෙනුම් න්‍යායන්. චර්යාවාදී ඉගෙනුම් න්‍යායන් අර මං කියවල ඉගෙනුම් න්‍යායන් කොටස් දෙකකට බෙදෙනවා කියලා. එතකොට චර්යාවාදී පැත්ත කරලා තියෙන සර්. මම බහුවිධ බුද්ධි න්‍යාය කරානේ. ඊළඟට බහුවිධ බුද්ධි න්‍යාය කරලා තියෙනවා. බුද්ධිය කියන මාතෘකාව යටතේ බහුවිධ බුද්ධි න්‍යාය. ඊට අමතරව දැන් මම 15ක් කතා කරා ලෙක්චර්ස්. සිතාරි මැඩම් කරලා තියෙනවා අපිට එකක් සංජානනය කියන කොටස. ඉගෙනුම් මාරුව මාරුව. සිතාරි මැඩම් සංජානනය සහ ඉගෙනුම් මාරුව. අන්න ඔය කොටස් දෙක කරලා තියෙනවා. ඉගෙනුම් මාරුව සහ සංජානනය කියන කොටස් දෙක. එතකොට අපි මෙතනදී විශ්ලේෂණය කරගන්න ඕනේ ඔන්න ඔය නෝට්ස් ටිකයි ටියුට් ටිකයි හොයාගෙන එන්න ඒ අයට ගැළපෙන විදියට උත්තරේ ලියා ගන්නයි ඒ අදාළ කොටස් ටිකේ න්‍යායාත්මක පදනමත් එක්ක අපි ළමයටයි පාසලටයි ගුරුවරයාටයි අදාළ කරගන්න ක්‍රමවේදය හොයාගන්න. ඔය ටික හොයාගත්තයි කියලා කියන්නේ මේ සයිකොලොජි පේපර් එක අපි ගොඩම තමයි. ඉරාන් සර් එතකොට මේ චිත්තක සර් කරපු එකට තමයි අපි ගොඩක් ඉස්සරහින් හිතලා ලියන්න ඕනේ නේද?
ඔව් මිස් ඉතින් එතකොට මේ අර චින්තක සර් බොහොම නෝට් ඒ කියන්නේ මම මෙතන ලියාගෙන තියෙනවා මේ අර ප්‍රජානන බුද්ධි න්‍යායෙම හොවාර්ඩ් ගාඩ්නර්ගේ සර් පැහැදිලිවම එතන කියලා තියෙනවා මේ එක තැනකදී මේ සර්ච් කරන්න කියලා. ඒ කියන්නේ සර්ච් ලින්ක් එකකුත් දීලා තියෙනවා. ඒ කියන්නේ definition of intelligence of psychology multiple intelligence. ඔන්න ඔය ලින්ක් එකකින් යන්න ඊළඟට කියනවා කියලා තියෙන එක්සෑම් එකට එනවායි කියලා මෙන්න මේ වගේ ප්‍රශ්න මේක හොවාර්ඩ් ගාඩ්නර්ගේ අර්ථ දැක්වීමට එහා ගිය අර්ථ දැක්වීමක් ගැන හොයන්න ඔන්න වගේ. කියන්නේ හොවාර්ඩ් ගාඩ්නර්ටත් එහාට ගිය එකක් අපි හොයන්න ඕනේ කියලා. අන්න එහෙම එකක් ගිහලා තියෙනවා. ඉතින් ඒව හොයන්න ඉතින් මේ අර බ්‍රහ්මයාට තමයි හොයන්න පුළුවන්. ටික නම් මොකක් හරි කරලා දෙන්න. බ්‍රහ්මයා ළඟින් ගෙනත් තියා. සමුද්‍ර මැඩම් හැම කෙනාම ඉගෙනීම් අරමුණු ටික දීලා තියෙනවා. ඔන්න අරමුණු වලින් ප්‍රශ්නයක් අහන්නේ. ඒ අරමුණු වල තක්කෙටම අරමුණ හොයාගත්තා නම් ප්‍රශ්නේ ගොඩනගන්නේ කොහෙන්ද කියලා හරියටම උත්තරේ ලියත හැකියි. අරමුණට යන්න. ඒ අරමුණ ළඟ තියෙනවානේ අරමුණට අපිට අරමුණ සාක්ෂාත් කරගෙන තියෙනවා නම් ඔයා කොහෙන් යවුවත් ඔයාට උත්තරේ ලියත හැකියි. ඒ අරමුණට යන්න. ඒ අරමුණට කරුණු ටික හොයාගන්න. අන්න හරි සර්. සර් හැබැයි චින්තක සර්ටිෆිකේට් වල ඕක නැහැ. බලන්න හොඳට. චින්තක සර්ගේ නෝට් වල අරමුණු ටිකක් නැහැ. අරමුණු නැහැ. අරමුණු තියන අයගේ අරමුණු ඒ කියන්නේ ගලගමසේ හරීම පැහැදිලිව අරමුණු ටික දීලා තියෙනවා. සමුද්‍ර මැඩම්ලා දීලා තියෙනවා. එනෝක මැඩම් දීලා තියෙනවා. ඒ හැම කෙනාම අරමුණු ටික දී කපිල සර් දීලා තියෙනවා. අරමුණු ටිකට උත්තර ටික හොයාගත්තා නම් ආයේ ඒ කියන්නේ අපිට ප්‍රශ්න පත්‍ර හදන්න ඕනේ නැහැ. ඒ අරමුණෙන් අපි ජීවත් වෙනවා නම් ඒ අරමුණට ප්‍රශ්න ඒ කියන්නේ අරමුණට උත්තරේ ලියා ගන්න පුළුවන් නම් හරියටම හරි මේ ඕනම තැනකින් කොහෙන් ආවත් ලියද හැකියි. අරමුණට ලෑස්ති වෙන්න. ඔය අරමුණට ලෑස්ති වෙනවා කියලා කියන්නේ එතකොට හැම න්‍යායක්ම කෙටියෙන් හොඳටම අදහස් අපේ ඔළුවට දාගන්නවා කියන එක තවදයකට කියනවා නේද? ඔව් ඒ කියන්නේ හැම එකකම කවුද කිව්වේ කින්දමන්දි කිව්වේ නිර්වචනයක් මොකද්ද කවුද කිව්වේ මූල ධර්මය මොකද්ද ඔච්චරයි ඕනේ. බහුවිධ බුද්ධි න්‍යාය පන්තිකාමරයේ ඉගෙනවීම කරන ගුරුවරයෙකුට වැදගත් වන්නේ ඇයි? ඔන්න ප්‍රශ්නේ. මේ සැරේ අහන්නේ. මේ සුසන් සර් අපේ ටීචර් කෙනෙක් දාලා අපිට ඒකනේ බැරි කියලා. හරිද? ඔය න්‍යායන් තේරුම් ගන්න එක. එහෙමයි. මේක නිකන් ආසයි බයයි වගේ වැඩක්. හොඳයි. හිරාන් සර් කොහොම හරි සිකුරාතර වැඩේ කොට දාමු. ඔව්. අනිත් ඔය හැම න්‍යායෙම ලියන්න යන්නත් එපා. ඔය න්‍යායන් දෙක තුනකින් ලිව්වම ඇති අපි මිස්ලා. ඔව් මොකෝ මහාචාර්ය වෙන්නේ පාස් වෙන්න විතරයි ඕනේ. ඔව් මේ කියන්නේ මේ ඒ කියන්නේ මොනා කරත් හාමුදුරුවනේ මේකේ මේ අපේ හාමුදුරුවෝ සර්ලා මිස්ලා මේ කොහොම කරත් මෙතනදී අපිට හිත ඉන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ පැය කාලයි දෙන්නේ අපිට. පැය කාලයි ප්‍රශ්නකට මිඩංගු කරන්න පුළුවන්. ඒකට හරියටම ලෑස්ති වෙලා ඉන්න. ඒත් එක්කම මේ පැය කාලය ඇතුළත මොනාම හරි දෙයක් ඒ කියන්නේ අඩුම තරමේ නෝට් එක වෙන කරන්නම දෙයක් නැත්නම් නෝට් එකම හරි ලියන්න ලෑස්ති වෙලා ඉන්න. එතකොට මේ ඒ කියන්නේ අර දැන් සමහරක් අයගේ සෙෂන් තිබ්බනේ දැන් TX එකේ අපිට තිබ්බා 12ටම ඉවර කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ලියන එක. ඒකේ තියෙන වැඩ කැලි ටික දැක්කහම මේ කියන්නේ අපි මානසිකව වැටෙනවා විභාගෙ ලියන්නේ. කියන්නේ අපි බලන්නේ ඊට පස්සේ මේක කොහොමද අප්ලෝඩ් කරන්න කියන එක. ඒක නම් ඇත්ත සර්. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. මට තාම බෑ. ඒක තාමවත් දන්නේ නැහැ කොහොමද කියලා. ඒක ඇත්තටම එක යුද්ධයක්. මං අර අටාමාටම පේපර් එක හම්බ වෙන්නේ නැහැ අපිට. සමහර කෙනෙක් වෙන පේපර් එක හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොටත් අපි මානසික වැටිලා යන්නේ. ඉතින් එතකොට මේ විභාගෙත් එක්ක අපි සමහර කෙනාට අටාමාටම ගන්න පුළුවන්. එතනදී අපේ කවුද මම මේ ප්‍රශ්නේ අහන්න හිටියේ අටාමාට WhatsApp එකට දාන්න පුළුවන්ද කියලා. නමුත් ඒක කලින්ම ජූඩ් සර් කිව්වා LMS එකෙන්ම ගන්න ඕනේ කියලා. ඉතින් එතකොට ආයි කතා දෙකක් නැහැනේ. ආයි අහන්න වැඩක් නැහැ. ඒ නිසා මේ අටාමාට ගන්න 9 වෙනකන් ගන්න බැරි වුණොත් තමයි අර සර් ඊට පස්සේ දානවා කිව්වේ WhatsApp එකට. මොකක්ම හරි ප්‍රශ්නයක් කළා ගන්න බැරි වුණොත්. අන්න එතකොට සර් අර WhatsApp එකට අප්ලෝඩ් කරන එකත් ලේසි නෑ මතක දෙයකට කිව්ව කතාව. සර්ගේ අර මේ ඉන්විජිලේටර්ගේ පර්සනල් නම්බර් එකට පර්සනලි WhatsApp කරන්න ඕනේ. ඕ එහෙම ඒක හැමෝටම කරන්න එපා කිව්වා නේද සර්? ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි කිව්වා WhatsApp කරන්න ඕනේ. අරකෙන්ම ගන්න කිව්වා. ඉතින් අපිට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔක්කොටම ප්‍රශ්නේ LMS එකට ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඒක තමයි සර්. ඔව්. අනික එක LMS එකෙන් පේපර් එක අප්ලෝඩ් කරගන්න ඕනේ. ඒකත් ප්‍රශ්නයක්. ඒ ඔක්කොට ප්‍රශ්නේ වෙනවා උත්තර ටික මේ ස්කෑන් කරලා මේ ෆයිල් එක හදාගන්න එක හාමුදුරුවනේ.
අනික ටීචර් එක පිටුවක් අනිත් පැත්ත ගියොත් ආයේ මුලින් ඉඳන් යන්න ඕනේ. ඒක තමයි ලොකුම වෙලාව යන වැඩේ. එතකොට කවුරු හරි ගත්ත එක්කෙනෙකුට බැයිද මොනම හේතුවකටවත් LMS එකෙන් මේ අපේ මේව WhatsApp එකට දාන්න? පුළුවන් මේසෙක් ගැටලුවක් නැහැ. නෑ සර් හිරන් සර් මේක අපිත් ගන්න ඕනේ. ඔව් ඒක මෙහෙම එකක් තියෙනවද දන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ කැම්පස් එකට අවශ්‍යයි LMS එක ප්‍රොමෝට් කරන්න. ඒක කියන්නේ සාමාන්‍ය ක්‍රමේනේ. හොඳයි. එතකොට ලෝකයේ විශ්වවිද්‍යාල ඔක්කොමත් එක්ක මේ බාහිර ශිෂ්‍යයෝ විශාල ප්‍රමාණයක් කැම්පස් එකේ මේ වෙබ්සයිට් එක එක මොහොතක මේ විශාල ප්‍රමාණයක් පාවිච්චි කරනවා කියන එක ලොකු දෙයක් ඇත්තටම විශ්වවිද්‍යාලයකට. අපේ හාමුදුරුවෝ ඒක වෙන වෙලාවක දුන්නා නම් අපි මොකක් හරි අපි පැය 24ම කරලා පෙන්නන්නම් කොහොමද? අපි ඉන්නකෝ පැය 24ම නැද්ද? අපි ඉතින් කොහොමවත් ඔන්ලයින් ඉන්නේ. ඉතින් මේ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ ඒ කියන්නේ ඔය එක්සෑම් එක දවසේ අර වගේ ශිෂ්‍ය ප්‍රමාණයක් මේ කියන්නේ එතකොට ලෝකයේ තියෙන විශ්වවිද්‍යාල අතර අපේ කැම්පස් වල ලොකු මේ ප්‍රොමෝට් එකක් එනවා. ඒක නතර කරන්න බෑ. හරිද? ඒ කියන්නේ කැම්පස් එක ග්‍රේඩ් කරන විදිහක් තියෙනවානේ. ඒ ග්‍රේඩ් කරන විදිහත් එක්ක LMS එක පාවිච්චි කරන එකෙන් ඒකට කැම්පස් එකට ලොකු මේ ප්‍රොමෝෂන් එකක් එනවා. හරිද? ඉතින් ඒ නිසා කැම්පස් එක හැම වෙලාවකම කියන අපිට LMS එකම ගන්නයි කියලා සහ LMS එකට අප්ලෝඩ් කරන්නයි කියලා. ඒක වරදක් නෙමෙයි. ඒක අපි කළත් එහෙමනේ. අනේ ඉතින් ඔකට පහසු ක්‍රමයක් තිබ්බනම් අපි යනවනේ උදේ හවහ. අපි සර් උදේ හව යන්කෝ. ඕක වෙනදාම් දෙන්න තිබ්බේ නැද්ද සර් ඕකට? සර් 120ක් දුක ඉන්න ඒකින්ද මොනවද කියන්න හොඳ කොහොම වුණත් එදා සෙෂන් ගත්තොත් එහෙම GPE වලක් තියෙනවා GEM වලක් තියෙනවා. ඊළඟට මේ PPE එකයි CPE එකත් සම්බන්ධයි. එතකොට අර මේ ගලගමගේ සර්ගේ තියෙනවනේ බහුසංස්කෘතික අධ්‍යාපනය. අන්න ඒ වගේ කොටස් මේ PPE එක ඒ කියන්නේ අධ්‍යාපන මූලධර්ම හා ගැටලු කියලා නෙන්නේ. එතකොට නමුත් තුලනාත්මක හේතු ගන්නලා තියෙනවා මේක ගලගමගේ සර්. බහුසංස්කෘතික අධ්‍යාපනය වගේ දේවල්. ඊළඟට මේ සයිකොලොජි GEM සම්බන්ධයි. ඒ කියන්නේ පැහැදිලිවම GEM පාඩමක් තියෙනවා මේ GEM වල කොටස් ටිකක් තියෙනවා සයිකොලොජි වල. ඒ කියන්නේ අර ඉගෙනීමේදී මනෝවිද්‍යාත්මක ක්‍රම කියලා කියන මේ පාඩමම යන්නේ. නමුත් ඒක ගොඩාක් දුරට උගන්වලා නැහැ. ප්‍රශ්නත් ගොඩාක් අඩුවෙන් ඇවිල්ලා තියෙන විභාගෙදී. නමුත් මේ සයිකොලොජි GEM සම්බන්ධයි. ඊළඟට GEM එකයි EME එක සම්බන්ධයි. ඒක හොඳම උදාහරණය තමයි අද අර සෙෂන් එකේදී කතා කරපු පාඩම් වල අරමුණු සකස් කිරීමේදී නිරෝෂණී මැඩම්ගේ අද දවල් කතා කරපු එකේදී පාඩම් වල අරමුණු සකස් කිරීමේදී EMB නෝට් එක තමයි අපිට ඕනේ GEM වලට. එතකොට මේවා විෂයන් අතරත් අන්තර් සම්බන්ධතා තියෙනවා. පුළුවන් නම් අන්නේ සම්බන්ධතා ටිකත් හොයාගන්න. මේ මට හම්බෙච්ච ඒවා තමයි මම මේ කිව්වේ. බලනකොට මේ කියන්නේ මේ බය කරන්න නෙමෙයි මම කියන්නේ. නමුත් මේ ඕගලන්ට දැන් සාමාන්‍යයෙන් ප්‍රශ්න සමහරක් වෙලාවට හිතෙන්න පුළුවන් දැන් අද ගැටලුව ආවේ අර GEM වලදී ආපු ප්‍රශ්නයකදී අද මේ ජනකස අපේ කෞශල මිස්ගේ ප්‍රශ්න සාකච්ඡාවේදී ආවේ GEM වල ප්‍රශ්නයක් තිබුණේ අරමුණු වර්ගීකරණයේදී. නමුත් ඒක තියෙන්නේ ඒකට උත්තරේ තියෙන්නේ EMV නෝට් එකේ. නිරෝෂිනී මැඩම්ගේ ටියුට් එක තියෙන්නේ. එතකොට කියන්නේ පේපර් එකට අපි පොත් ටිකද අරගෙන ටික වටේ තියාගෙන වාඩි වෙලා ඉන්නවා විභාගෙ ලියන්න. නමුත් අපිට අපි දන්නේ මේක කොහෙද තියෙන්නේ කියලා. අපේ ඒ පොත්වල නැහැ. සර් කිව්ව එක හරි. ඔය එක සබ්ජෙක්ට් එකක් නෙමෙයි. ඔය සබ්ජෙක්ට් ඔක්කොම එකට එකක් සම්බන්ධයි සර්. මටත් දැන් මේ මමත් හොයාගත්ත එක ඔය එක එකක් ඔක්කොම සබ්ජෙක්ට් සම්බන්ධයි සර්. මේකට මමත් එකතු කරන්නම්. අපි කරන්නේ බාස්කට් සබ්ජෙක්ට් තියෙනවනේ ඒ ටිකත් සම්බන්ධයි. බාස්කට් සබ්ජෙක්ට් වල දැන් අපි උපදේශනය ගත්තොත් ඒකත් සම්බන්ධයි. අධ්‍යාපන සමාජ විද්‍යාව ගත්තොත් එතනක් තියෙනවා. මේ කොටස් එතනක් දකින්න ලැබෙනවා. ඔන්නම් මේ අන්තර් සම්බන්ධතා ටිකත් චුට්ටක් ඒ කියන්නේ ඒක නම් බය වෙන්න එපා විභාගෙදී බය වෙන්න එපා. නමුත් ඒ කියන්නේ බැරි වෙලාවත් ටච් කරොත් එහෙම ඒ තන් වලට පොඩි ස්ටාර් මාර්කයක් හරි මොකක් හරි දාලා තියාගන්න. මේ දැන් අද නම් ඒක හොඳට කියනවා GEM වලදී මේ EMV නෝට් එකෙන් තමයි අපි ගත්තේ කරුණු ටික අරමුණු වර්ගීකරණයේදී. ඒකට විශේෂයෙන් පාඩම් සැලසුමක් හදන්න කියලා ආවම ඒ අරමුණු ටික අපිට ඕනේ EMV එකේ තමයි ඒක උගන්වලා තියෙන්නේ. ඒ අර GEM එකේ පරතරට උගන්වලා නැහැ අපිට. ඒ නිසා මේ චුට්ටක් ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලා මිස්ලගෙන් ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ ඉල්ලීමක් කරනවා කියන්නේ මේ ඒ කියන්නේ පොඩක් හොයලා බලන්න මේ මම දකපු මේ සම්බන්ධතා ටික තමයි මම කිව්වේ. මොකද ගලගම සර්ගේ පොතේ තියෙන අර PPE වලට අර සමාජ විද්‍යාව කියන පොතේ සමාජ විද්‍යා පදනම කියන පොතේ තියෙනවා CPE එකට සම්බන්ධ ටිකක් තමයි මේ ඒ පොතේ කියලා තියෙන්නේ.
ඉතින් එතකොට මේ අනික ගලගම සර්ගේ ඒ කියන්නේ PPE එකේ ගලගම සර්ගේ සම්බන්ධයෙන් නෝට් එක දැන් අර පොත ගත්තයි කියලා ඒ පොත අරගෙන වැඩක් නැහැ කියන එක මගේ තියෙන මතේ. පොතේ තියෙන එක A to Z මේ සර් දීලා තියෙන නෝට් එකේ. පොත තිබ්බත් වැඩක් නැහැ ඒකේ. ඒ කියන්නේ පොතම තමයි සර් අපිට නෝට් එක දීලා තියෙන්නේ. මම ඒක අද්දුටුව දැක්කා. ඒක නම් ඇත්ත මටත් ඒක තේරුණා. සර් මේ ඔය ගලගම සර්ගේ පොත තියෙනව නේද? ගලගම සර්ගේ නෝට් එක තියෙනව නේද? ඔය නෝට් එක සර් මේ හැම එකක් එක්කම කොහෙන් හරි ගැලපිලා තියෙනවා. ඒ පොත නැහැ කියලා ටීචර්ස්ලා දුක් වෙන්න එපා. ටියුට් එක අපි පොත නම් වැඩක් නැහැ. හැබැයි සර් ඒ ගලගම සර්ගේ නෝට් එක තියෙනවනේ. ඒ නෝට් එක සර් හැම එකක් එක්කම කොහෙන් හරි ගැලපිලා තියෙනවා. දැන් අපි කලින් එක පේපර් සාකච්ඡාවකුත් කළා මේ කෞශල ටීචර්ලා. කොහෙන් හරි ඒ හැම එකකම කොහෙන් හරි ටච් වෙලා තියෙනවා ඒ කැලලක් කොහෙන් හරි ගිහිල්ලා. ඊරාන්ස ඒ ගලගම සර්ගේ නම් දුන්න නෝට් එක ඇති අපිට උත්තර ලියන්න නේද? උත්තර ලියන්න නම් හොඳටම ඇති. ඒක කිසිම දෙයකට බය වෙන්න එපා. උත්තර ටික ඊළඟට මම කියන්න ඕනේ PPE වල. ඒ කියන්නේ අපේ කපිල සර්ගේ යම්කිසි අර ස්වභාව ධර්මවාදයයි උපයෝගීතා න්‍යායයි දීලා තියෙනවා. අන්න ඒ ඩුවිගේ ඊළඟට මේ ප්‍රැග්මැටිසම් එකේ දීලා තියෙන ඒ කොටසයි. ඒ කොටස ගත්තාම ඒක ලංකාවේ අධ්‍යාපනයට කොහොමද බලපෑවේ කියන එක බලාගත්තා නම් හරි. එන්නේ ඒ ටික ඒ ප්‍රශ්න ටිකට උත්තර ටික හොයාගත්තා නම් ඒ PPE එකයි CPE එකයි සයිකොලොජි එකයි තුනම ගොඩ ගන්න පුළුවන් මේ පේපර්ස් වල. මම නම් දැකපු සම්බන්ධතාවය ඕවයි ඔය විෂයන් වල. සර් ඕකේ ඔය මේ සයිකොලොජි වල එනවා මැඩම් අන්තිමට අපිට කරන්නේ භාෂාව චින්තනය කියලා. ලෙක්චර් එක. ඒ තනි කරම මේ අධ්‍යාපන මනෝවිද්‍යාත්මක පදනමට ඕරන් සර්ගේ පොතේ නෝට් එකමයි දුන්නේ. ඔව් ඒකම තමයි මිස් කියන්නේ. ඔව්. ඒකත් අත්තුණා. පොතේ එකම තමයි දුන්නේ. ඔව් ඒකම තමයි දුන්නේ. ටීචර්ස්ලා බය වෙන්න එපා. මේ කියන්නේ මේ බය වෙන්න එපා. මම මේ කියන එක නමුත් මම කියන්නේ මේ අර මට දැකපු විදිය මම යන්න ඕන. ඒ කියන්නේ මම හැම එකකම ඒ කියන්නේ ඒ ගුරුවරුන්ව මම වර්ගීකරණය කරගත්තා. හැම එකකම. ඒ වර්ගීක දැන් උදාහරණයක් විදිහට පරිපාලනය ගත්තත් තිරෝමි මැඩම් කොහොමද ලලිත මැඩම් කොහොමද මොන ලෙක්චර්ස්ද කරලා තියෙන්නේ. එතකොට එයාගෙන් අහුවාම එයාට ඕන විදිහකට තමයි උත්තර ලියන්න ඕනේ. මෙයාට අහුවාම මෙයා ඕන විදිහට තමයි උත්තර ලියන්න ඕනේ. අන්න ඒකත් චුට්ටක් හිතන්න. ඒක එහෙම විදිහට තමයි මම නම් වර්ගීකරණය කරගත්තේ. සර් එකක් දවසක් කියන්න. ඉරාන්ස අවසාන ප්‍රශ්නේ. ඉරාන්ස අවසාන ප්‍රශ්නේ. කියන්න සර්. සර් බැඳලා දින්නේ? බැඳලා ඉන්නේ සර්. कोई गुल खिलाएगी तभी तो चंचल है तेरे नैना देखो ना तेरे मेरे मिलन की ये रहना नन्हा सा गुल खिलेगा आंगना सुनी भैया सजेगी सजना नन्हा सा गुल खिलेगा आंगना सुनी भैया सजेगी सजना जैसे खेले चंदा बादल में खेले आंचल में चंदनिया गुनगुनाएगी चंदनिया गुनगुनाएगी तभी तो चंचल है तेरे नैना देखो ना तेरे मेरे मिलन की ये रहना तुम्हें थामे कई हाथों से मिलूंगा मधु भरी रातों से
तुझे थामे कई हाथों से मिलूंगा मधु भरी रातों से जगा के अनसुनी सी धड़कन बलमवा भर दूंगी तेरा मन नई अदा से सताएगी नई अदा से सताएगी तभी तो चंचल है तेरे नैना देखो ना तेरे मेरे मिलन की ये रहना हरी නේද සර් හරිම ලස්සනයි මිස්. හරිම ලස්සනයි. හරිම ලස්සනයි තමයි දේවිදා පියාසලා මන්දාරම් විසිමෙද මල් මිසොයා දේවිදා පියාසලා මන්දාරම් විසිමෙද මල් මිසොයා දුර සිට ආවෙත යකිල්ලිලා පොඩි පොඩි පියපත් සලාසලා දේවිදා පියාසලා මන්දාරම් විසිමෙද මල් මිසොයා දුර සිට ආවෙත යකිල්ලිලා පොඩි පොඩි පියපත් සලාසලා දේවිදා පියාසලා මන්දාරම් විසිමෙද මල් මිසොයා බඹරු සෙලි ගතින් නුඹේ නිලුමේ මල් පෙනිමීරි බඹරු සෙලි ගතින් නුඹේ නිලුමේ මල් පෙනිමීරි සංගීතේ ගුංගි දිදියයි දු කියන්නේ දුක්කි සංගීතේ ගුංගි දිදියයි දු කියන්නේ දුක්කි प्रेमी वियो दुख हरते पूरा दोनों ही बिंदुनद तुम मल सरा देविदा पियासला मंदारम विसिमित मल मिसोया देविदा पियासला मंदारम विसिमित मल मिसोया ये मलक ඉතින් හඬලාගෙම බලලෝකේ පරවි ගියේ මලක් ඉතින් හඬලාගෙම බලලෝකේ මල්යායේ පීති තව මල් වෙල්ලුවී තසදීසේ මල්යායේ පීති තව මල් වෙල්ලුවී තසදීසේ බිඳුනද පැදිපෙම නොයන් බලා පෙරමග තව මල්ටේ බලා देविदा पियासला मंदारम विसिमित मल मिसोया देविदा पियासला मंदारम विसिमित मल मिसोया दूर सिट आवेत यकिल्लिला पोटी पोटी पियपत सलासला देविदा पियासला मंदारम विसिमित मल मिसोया. Thank you.